Good morning, sir. Good evening, sir. අයුබෝවන් දොර පුතාලා අයුබෝවන්. Good evening, sir. Ayubowan, sir. Ayubowan, sir. අයුබෝවන් good evening අයුබෝවන්. right. මම පේනවද නේද? පේනවා, sir. right okay. හොඳයි. අපි එතකොට ඉන්නේ දෙවෙනි පාඩමේ සත්ත්ව වර්ගීකරණය නේ. අපිට එක දවසක් කරා මේ පාඩමේ එක කොටසක්. right. එතකොට පුතාලා මම පොඩ්ඩක් පාඩම මතක් කරොත් එහෙම දැන් ඔයාලා නෝට් එක කියවන්නත් ඇතිනේ නේද? right. එහෙමනම් දැන් මට කියන්නකෝ බලන්න මොකද්ද සත්ත්ව වර්ගීකරණය කියන්නේ කියලා. සත්ත්ව වර්ගීකරණය කියලා කියන්නේ මොකද්ද? කොහොම කියන්නේ සත්ත්ව වර්ගීකරණය කියලා කියන්නේ මොකද්ද? පොදු ගති ලක්ෂණවල අනුව සත්තු කාණ්ඩවලට වෙන් කිරීම සත්තු වර්ගීකරණය ලෙස හඳුන්වනවා. right. පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ත්ව වර්ගීකරණය ලෙස හඳුන්වයි නේ. right. ඒක හරි. නේද? ඊට අමතරව තවත් වචන දෙකක් ඔකට එකතු කරා නේ. මොකද්ද? අපි සත්ත්ව වර්ගීකරණයේදී අපේ බලාපොරොත්තු මොකද්ද? අපේ අරමුණ මොකද්ද? අපේ අරමුණ තමයි ඒ සත්තුන්ව හඳුනා ගැනීමේ පහසුවක් අධ්‍යයනය කිරීමේ පහසුවක් තමයි ඒකේ අරමුණ. හරි අපි නිකන් සත්තු වර්ගීකරණය කරන්නේ නැහැ නේද? නේ එහෙම කරන්නේ නැහැ. අපි කරන්නේ ඇයි සත්තු ගැන ඉගෙන ගන්න. ඒ සත්තු ගැන ඒ සත්තුන් හඳුනා ගන්න. තමයි අපි සත්ත්ව වර්ගීකරණය කරන්නේ. right? අන්න ඒකත් පොඩ්ඩක් දාලම කිව්වොත් තවත් හොඳයි. අරකට හරි. අලක පොතේ තියෙන්නේ පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් විවිධ කාණ්ඩ වලට වෙන් කිරීම තමයි සත්ත්ව වර්ගීකරණය කියලා කියන්නේ නේ. right. මම මෙතනදී තව වචන දෙකක් එකතු කරා. හඳුනා ගැනීමේ පහසු සඳහා අධ්‍යයනය කිරීමේ පහසු සඳහා පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් විවිධ කාණ්ඩ වලට වෙන් කිරීම අපි කිව්වා වර්ගීකරණය කියලා නේ. right. හරි. එතකොට සතුන් ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ කීයකට බෙදුවද අපි? දෙකකට. මොනවද මේ කාණ්ඩ දෙක? පෘෂ්ඨවංශී පෘෂ්ඨවංශී. ඔව්. හැමෝම කතා කරන්න ඕන පන්තියේදී. හරි? right. ළමයි සංඛ්‍යාවත් අඩුවෙන් ඉන්නේ. ඒකින්ද මයික් ටිකක් ඔන් කරන්න දීලා තියෙන්නේ. නිදහස තියනවා කතා කරන්න. හරි? right. ඔව්. ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ දෙකකට අපි වෙන් කරා නේ. මොන ලක්ෂණය මතද? කශේරුකාව ඇති සහ කශේරුකාව නැත කියන ලක්ෂණ අනුව නේ. right. කශේරුකාව තියෙන සත්තුන්ට අපි කිව්වා පෘෂ්ඨ වංශයෙන්, කශේරුකාව නැති සත්තුන්ට අපි කිව්වා අපෘෂ්ඨ වංශයෙන් කියලා කිව්වා. right. okay. දැන් එතකොට එතන අපි මුලින්ම කශේරුකාව නැති කාණ්ඩ හතරක් ගැන අපි අධ්‍යයන කරානේ. කියන්නේ අපෘෂ්ඨ වංශී. අපෘෂ්ඨ වංශයෙන් කාණ්ඩ හතරක් ගැන අපි නම් කිව්වා. කවුද ඒ අපෘෂ්ඨ වංශයෙන් කාණ්ඩ හතර? Nidaria, Annelida, Mollusca, Arthropoda, Mollusca. Arthropoda. Arthropoda. Nidaria, Annelida, Mollusca සහ Arthropoda වර්ග හතරක් ගැන තමයි අපි කතා කරන්නේ. right. කාණ්ඩ හතරක් ගැන. අපි ඔය කාණ්ඩට කියන්නේ ෆයිලම් කියලා කියන්නේ. ඇත්තටම හරිද? දැන් මේ වචනේ මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ. හරි. නිඩාරියා. එහෙම නැත්නම් නිඩාරියගේ තව නමක් අපි කිව්වා කවුද? සීලෙන්ටරේටා. නේ සීලෙන්ටරේටා කියලා කියන්නේ නිඩාරියාවන්ට තමයි. ඇයි එයාලගේ දේහය සිලින්ඩරාකාරයි නේ. ගොඩාක් අයගේ දේහය සිලින්ඩරාකාරයි සීලෙන්ටරේටා වගේ. එහෙම නැත්නම් නිඩාරියා වගේ. නිඩාරියාවගේ ලක්ෂණ පොදු ලක්ෂණ කීපයක් මට කියන්න. නිඩාරියාවගේ පොදු ලක්ෂණ කීපයක්. දේහය අරිය සමමිතිකක් දක්වයි. ඔව් නේ. දේහය අරිය සමමිතිය පෙන්වනවා. අන්න ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. දේහය අරිය සමමිතිය පෙන්වනවා. අය මොනවද?
ජීවියෙකුගේ ශරීරයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන පරිදි ඕනෑම ලක්ෂයක් ඔස්සේ බෙදීමෙන් සමාන කොටස් දෙකකට වෙන් කළ හැකි නම් එය ජීවියා අරිය සමිතියක් ඇත. ඔව් ඒක තමයි අපි අරිය සමමිතිය කියලා කියන්නේ නේ. එයාලගේ දේහයේ හරස්කඩක් කරා ඕනෑම කියන්නේ දේහයේ හරස්කඩේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා ඕනෑම අක්ෂයක් ඔස්සේ එයාලගේ දේහයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද? අපි ඒකට තමයි කිව්වේ අරිය සමමිතිය කියලා නේ. අපි දැන් මේ වගේ වෘත්තයක් යනදොත් එහෙම මේ එයාලගේ දේහය වෘත්තාකාරයි. මේ සිලින්ඩර් ආකාරයිනේ. එතකොට මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා ඕනෑම අක්ෂයකින් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් මේ අක්ෂයෙන් ඔන්න සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. right? අපි මෙතන ඉඳලා ගත්තොත් මේ අක්ෂයනොත් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි? මෙහෙම ගත්තොත් ඒත් එහෙම සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේද? අපි මෙන්න මේ වගේ සමමිතියක් පෙන්වන ජීවීන්ට අපි කියනවා අරිය සමමිතිය පෙන්වනවා කියලා කියනවා. අරිය සමමිතික ජීවී. අරිය සමමිතික ජීවී. දැන් අපි ගත්තොත් එහෙම අපේ තියෙන දීපාර්ශ්ව සමමිතිය නේද? අපේ කොටස් නේද? අපේ ශරීරයේ කොටස් දෙකකටයි බෙදන්න පුළුවන් සමානව. බාහිරේ. right? අපි මේ කතා කරන්නේ බාහිරින් අභ්‍යන්තර නෙවෙයි. අපි බාහිරින් තමයි මේ බාහිරින් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපෙත් එහෙමයි. නේ? අපේ සිලින්ඩර් රේඩාවන්ගේ සමාන කොටස් අක්ෂ කීපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නමුත් අපේ එක අක්ෂයක් ඔස්සේ විතරයි නේ. දැන් මම ගත්තොත් එහෙම නේ. දැන් මම මේ ඔලියෙන් පටන් ගත්තම නේ මේම නහය දිගේ ඕ තමයි කපන්න ඕනේ. එතකොට තමයි කැලි දෙකකට වෙන්නේ. නේද? එතකොට මගේ තියෙන දීපාර්ශ්ව සමමිතිය. හරි. හරිද? එතකොට ඔන්න සමමිතික දෙකක් අපි ඉගෙන ගත්තා නේ. අරිය සමමිතිය සහ දීපාර්ශ්ව සමමිතිය. හරි. එතකොට සිලින්ඩර් රේටාවන්ගේ තියෙන දීපාර්ශ්ව සමමිතිය. හරි. වෙන මොනවද සිලින්ඩර් රේටාවන්ගේ තියෙන ලක්ෂණ? නැත්නම් නිඩාරියාවන්ගේ තියෙන ලක්ෂණ? ලෙස ස්වරූප දෙක පවතී. ඔව්. එයාලගේ දේහ ආකාර දෙකක් තිබුණා නේ. මොනවද දේහ ආකාර දෙක? සහ මෙඩුව. බුහුබාකාරයයි මෙඩුසා ආකාරයයි. දැන් මෙහෙම මම පාඩම පටන් ගන්නකොට පුතාලා මම පාඩම මතක් කරනවා. එතකොට ඔයාලා පාඩම කියවලා එන්න ඕන මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. right? මම වාචික ප්‍රශ්න අහනවා. පාඩම ඉවරලා පස්සේ දෙනවා හොඳ ප්‍රශ්න ටිකක් දෙනවා. හරි? ලිඛිතව දෙනවා. ඊට කලින් මම වාචිකව අහනවා. හරි? එතකොට ඔයාලා නෝට් එක පොඩ්ඩක් කියවලා right sir පාඩම පටන් ගන්න කලින් මූලික වශයෙන් ගිය සතියේ සාකච්ඡා කරපු දේවල් මතක් කරගන්න. එතකොට උත්තර දෙන්න බලාගෙන ඉන්න ඕන. හරිද? right okay. එතකොට දේහ ආකාර කීයක් තියෙනවද නිඩාරියාවන්ගේ? දෙකක්. මොනවද මේ දෙක? බුහුබාකාරයයි මෙඩුසා ආකාරයයි නේ. බුහුබාකාර මෙඩුසා. බුහුබාකාර කියන්නේ මොකද්ද? බුහුබාකාරය. නේ? බුහුබාකාර කියන්නේ ඔජ්ජීවී නේද? කියන්නේ උපස්තරයකට සවි වෙලා තමයි ඒගොල්ලෝ ඉන්නේ. එයාලා සංචරණය කරන්නේ නැහැ. එක්ක ගලකට හරි එහෙම නැත්නම් සතේක සිප්පි කටුවකට හරි මොකක් හරි උපස්තරයකට සම්බන්ධ වෙලා එයා එක තැන තමයි ඉන්නේ නේ. එක තැන ඉඳලා ඒ ළඟට එන මාළුන් අරින්නෙන් අල්ලගෙන කනවා. නේ? right. අන්නේ කට්ටිය තමයි ඔජ්ජීවී. අනිත් කට්ටිය තමයි මෙඩුසාකාර. මෙඩුසාකාර කියලා කියන්නේ අර පීනන කට්ටිය නේ. කොඩයක් වගේ ඉහළ පහළ යනවා කවුද? ජෙලිෆිෂ්ලා නේ. ජෙලිෆිෂ්ලා. අපි කියන මුහුදු ලොඩියන් කියලා කියනවා. මුහුදු ලොඩියන් නැත්නම් ජෙලිෆිෂ් නේ. නිඩාරය එතකොට ඔජ්ජීවීන් උදාහරණ කවුද? ඔජ්ජීවීන් උදාහරණ කොරල් බුහුබාවා නේ. කොරල් පොලිප්ස් කියලා කියනවා. කොරල් බුහුබාවා sea anemone. sea anemone. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? මුහුදු මල නේ. මුහුදු මල කියලා කියනවා. අයියා මලක් වගේ නර ග්‍රාහිකා වටේට තියෙනවනේ නේ. ග්‍රාහිකා වටේට තියෙනවා. right. මුහුදු මල sea anemone. right. ඊට පස්සේ කොරල් බුහුබාවා ඒ කට්ටිය තමයි උදාහරණ. right. හයිඩ්‍රා කියලා කියන්නේ මෙඩුසා ආකාරයටයි තියෙන කෙනෙක් නේ. හයිඩ්‍රා මෙඩුසා ආකාරය. හරි. ඔන්න ඔය ගැන තමයි අපි ඉගෙන ගත්තා. right. එතකොට අද අපි ඉගෙන ගන්නේ ඇනේලිඩාවන් ගැන. right. ඇනේලිඩාවන්. ඇනේලිඩාවන් කියලා කියන පුතාලා ඔය කූඩැල්ලු තමයි තියෙන්නේ මේ කාණ්ඩයට. right.
Annelida. මගේ මේ voice එක හොඳට ඇහෙනවද? සද්ද අඩු වගේද නැහැ? හොඳට ඇහෙනවනේ? right. කැමරාව පොඩ්ඩක් ફોකස් ළඟින් ફોකස් කරලා තියෙන. දැන් උන් හදන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් එනවා. right. පොඩ්ඩක් ළඟ ફોකස් කරලා තියෙනවා. okay. හරි ඇනලිඩා. එතකොට ඇනලිඩා කියලා කියන්නේ මේගොල්ලෝ මෙයාලගේ ප්‍රධාන ලක්ෂණය තමයි මෙයාලා පෙන්වන්නේ දීපාර්ශ්වික සමමිතිය. හරි? ඒ කියන්නේ දේහය එක අක්ෂයක් ඔස්සේ විතරයි සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. නිඩාරියාවන් වගේ නෙවෙයි. හරි? අනිත් එක තමයි මෙයාලගේ සම හරි මෘදුයි. මෘදුයි. ගැඩවිල් පණුවෙක් එහෙම අල්ලලා තියෙනවද? ගැඩවිල් එක්ක එහෙම. කොණ්ඩල් එහෙම අල්ලලා තියෙනවද? කොණ්ඩල් එහෙම. කොණ්ඩලු නේ ගැඩවිල් එහෙම නේ. ලස්සනයි නේ. අල්ලපුවනේ අල්ලන්න ආසයිද නේ? අල්ලලා තියෙනවද? අල්ලලා නැත්නම් හෙට ගිහලා අල්ලන්න ගැඩවිල් එක. හරි? එයාලගේ හැම හරි මෘදුයි. මෘදුයි. right? මෘදුයි කියන්නේ හරි සීනියුදුයි. නේ නිකන් සෙවල ගතියක් වගේ තියෙනවා. හරි? මෘදුයි. හරි? අන්න හැම මෘදුයි හින්දා මෙයාලා අපි කියනවා මෘද්වංශිකයන් කියලා කියනවා. මෘද්වංශිකයන්. හැම මෘදුයි හින්දා මෙයාලා අපි කියනවා තව නම මෘද්වංශිකයන්. right? ඇත්තටම මේ වංශයක්. right? වංශය මේ වචන වලට දැම්මම කියලා දෙන්නේ නැහැ. අපි කියන්නේ ෆයිලම් කියලා කියන්නේ. right? ෆයිලම් ඇනේලිඩා, ෆයිලම් සීලියන්ඩරේටා, ෆයිලම් මොලුස්කා. right? ඒ වගේ. හරි. එතකොට මෙයාලගේ හැම මෙයාලා දීපාර්ශ්ව සමමිතිය පෙන්නනවා. හැම හරි මෘදුයි. ඒකේ ඉඳන් අපි කියන මෘද්වංශිකයන් කියලා sorry මෙයාලගේ තම මෘදුයි හරි මෙයාලගේ තම මෘදුයි අපි මෙයාලගේ මෘද්වංශිකයන් කියන්නේ මොලස්කා හරි මෙයාලගේ ලක්ෂණය තමයි උතාලා මෙයාලගේ දේහය කොටස් වලට කැඩිලා තියෙනවා අපිට බාහිරින් දකින්න පුළුවන් හරි අපි නිකන් ගැඩවිල් පණුවක කැල්ලුවොත් එහෙම right ඔම අපේ අදිනවා කියන්නේ ගැඩවිල් පණුවෙක් කියන්නේ හරි අපිට දකින්න පුළුවන් මෙයාගේ මෙන්න මේ වගේ ළඟින් බැලුවොත් එහෙම කොටස් වලට කැඩිලා මේ වෙන් වෙලා තියෙන අපිට පේන්න පුළුවන් බාහිරින් right බාහිරින් විතර නෙවෙයි අභ්‍යන්තරවත් මෙයාලගේ ශරීරයේ කොටස් වලට බෙදලා තියෙනවා හරි අඳ ගන්න එපා හරි එතකොට මේ එක කොටසකට අපි කියනවා ඛණ්ඩ කියලා කියන්නේ ඛණ්ඩ එක කොටසකට අපි කියනවා ඛණ්ඩයක් හරි ඛණ්ඩයක් හරි අන්න ඒකින්ද මෙයාලගේ දේහය බාහිරින් මෙන්ම අභ්‍යන්තරවත් කොටස් වලට මේ වගේ ඛණ්ඩ වලට ලක් වෙලා තියෙනවා ඒකින් අපි මෙයාලට තවත් නමක් කියනවා මොකද්ද කියන්නේ සකණ්ඩ පණුවන් කියලා කියන්නේ right මෙයාට අපි කියන තවත් අනුවර්ත නාමයක් තමයි right අනුවර්ත නාමයක් සකණ්ඩ පණුවන් අන්න අනුවර්ත නාමය සකණ්ඩ පණුවන් හරි දේහේ කොටස් වලට මේ වගේ වෙන්නලා තියෙනවා නේ දවල්ගාර ටියුට් එක බලන්නකො මේ තේන්නේ නේද මේ ඉන්නේ ගැඩවිලි පණුවේ right හොඳට බලන්න මේ නිකන් ඉරිරි වගේ හරහට තියෙන බෙදිලා right හරහට ඉරිරි වගේ බෙදිලා තියෙනවා පේනවාද ඒක පේනව නේද ඔව් සර් මේ ඉරිරි වගේ වෙන් වෙලා තියෙනවා නේ මේ අන්න මේ එක කොටසකට අපි කියනවා ඛණ්ඩයක් කියලා කියන්නේ ඛණ්ඩයක් හරි නිකන් පුරුක් වගේ තියෙනවා ඒකින්ද අපි මෙයාලට කියනවා සකණ්ඩ පණුවන්
right සකණ්ඩ පණුවන් අනුවර්ත නාමය තමයි සකණ්ඩ පණුවන් කූණැල්ල ගන්නකො කූණැල්ලගෙත් ඒ වගේ මේ බලන්න කූණැල්ලගේ මේ එක අපිට දකින්න පුළුවන් පිටින් ඒ ඛණ්ඩ වලට දේහය බෙදලා තියෙනවා කියන අපි කියනවා සකණ්ඩ පණුවන් නේද ඔව් මේනි නෙරේස් කියලා කියන්නේ මෙයාට අපි කියන්නේ පත්තය පණුව කියලා කියන්නේ රයිට් මෙයාත් ඇනෙලිඩාවන්ට තමයි අයිති වෙන්නේ ටිකක් පත්තයෙක් වගේ ඒ වුණාට මෙයා ඇනෙලිඩාවන්ට තමයි අයිති වෙන්නේ රයිට් පත්තය පණුව පණුව ආකාරය right ඔව් එතකොට මේගොල්ලෝ ජීවත් වෙනවා කරදිය පරිසරයේ ජීවත් වෙනවා මිරිදිය පරිසරයේ ජීවත් වෙනවා ඒ වගේම ගොඩබිමක් නේ ඒ කියන්නේ පරිසර පද්ධති තුනකම ජීවත් වෙනවා නේ කරදිය මිරිදිය සහ ගොඩබිම හැබැයි අරගොල්ලෝ ජීවත් වෙන්නේ කොහෙද නිඩාරියාවන් ජීවත් වෙන්නේ ජලජ පරිසරයේ විතරයි නේ ඒගොල්ලෝ භෞමික පරිසරයේ ජීවත් වෙන්නේ නැහැ භෞමික කියන්නේ ගොඩබිම් පරිසරය හැබැයි මේගොල්ලෝ ජලජ පරිසරයේත් ඉන්නවා ඒ වගේම භෞමික පරිසරයේ ජීවත් වෙනවා නේ ඔය ගැඩවිල්ලා හැම භෞමික පරිසරයේ ජීවත් වෙනවා රයිට් කූණැල්ලෝ එහෙම මුහුදු කූණැල්ලොත් ඉන්නවා නේද රයිට් එතකොට භෞමික පරිසරයේත් ඉන්න කූණැල්ලා පණුව ආකාර ගොඩාක් ඉන්නවා ජලජ පරිසරයේ එතකොට ඒගොල්ලෝ ගොඩාක් පණුවන් අයිති වෙන්නේ මේ ඇනලිඩා කියන කාණ්ඩයට හරි එතකොට මෙයාලගේ දේහය ගොඩක් දුරට පණුව ආකාරයක් තමයි තියෙන්නේ අර නෙරේස්ලාගේ තමයි තුට්ටක් වෙනස් වෙලා තියෙන්නේ නෙරේස් කෙනාගේ තමයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ හැබැයි අනිත් හැමෝම පණුව ආකාරයට තමයි තියෙන්නේ මෙයාලගේ උදාහරණ තමයි ගැඩවිලා earthworms කූඩැල්ලන් නේද ඊට පස්සේ පත්තෑ පණුව right ඔන්න උදාහරණ right ඇනලිඩාවන්ගේ ලක්ෂණ ලියන්න එතන ලක්ෂණ තමයි එක නේද දේහය දීපාර්ශික සමමිතියක් දරයි හරි ඒ කොටුව ඇතුළේ ලියන්න මොකද දීපාර්ශික සමමිතිය කියලා කියන්නේ කොටුව ඇතුළේ ලියන්න යම් ජීවියෙකුගේ දේහය සමාන කොටස් දෙකකට යම් ජීවියෙකුගේ දේහය සමාන කොටස් දෙකකට එක් අක්ෂයක් ඔස්සේ පමණක් බෙදිය හැකිවීම ද්විපාර්ශ්වික සමමිතිය ලෙස හඳුන්වයි. යම් ජීවියෙකුගේ දේහය සමාන කොටස් දෙකකට එක් අක්ෂයක් ඔස්සේ පමණක් බෙදිය හැකිවීම ද්විපාර්ශ්වික සමමිතිය ලෙස හඳුන්වයි. ඔව්. එතකොට මිනිසාට ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වනවා. right? හරි. එතකොට අනිත් ලක්ෂණ තමයි මේගොල්ලෝ සිහින් දිග පණුව ආකාරයි. නේද? සිහින් දිග පණුව ආකාරයි. ඊළඟ තමයි දේහේ කොටස් වලට බෙදලා තියෙනවා. මෙම කොටස් ඛණ්ඩ ලෙස හඳුන්වයි. එම නිසා ඇනෙලිඩාවන් සකණ්ඩ පණුවන් ලෙස හඳුන්වයි. right? ඔය සකණ්ඩ පණුවන් කියන එක මම නම් highlight කරලා තියෙන්නේ. ඔයාලා ළඟත් highlighter එකක් එහෙම තියෙනවා ඒක highlight කරගන්න. නැත්නම් ඉරක් ගහගන්න. right? right. මෙතන තියෙන ඇනෙලිඩාවුගේ දේහ ස්වරූපය. ඇනෙලිඩාවුගේ දේහ ස්වරූපය. එතකොට මෙතෙන්දි පුතාලා අපි මේ රූපේදී අපි
පෙන්වන්නේ මොකද්ද? මෙයාලගේ දේහේ පණු ආකාර තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේම මෙයාලගේ දේහේ අර ඛණ්ඩනය බවට පත් වෙලා තියෙනවා නේ. අන්න ඒක අපි පෙන්නනවා. right? පුතා මෙන්න මෙතනින් යටින් තර ලකුණක් දාලා ලියන්න. මේ කොටුවට උඩින් තර ලකුණක් දාලා ලියන්න. දේහය ඛණ්ඩ ලෙසට බෙදී පැවතීම ඛණ්ඩනය ලෙස හඳුන්වයි. දේහය ඛණ්ඩ ලෙසට බෙදී පැවතීම ඛණ්ඩනය ලෙස පෙන්වයි. එනම් ඇනේලිඩාවන් ඛණ්ඩනය පෙන්වයි. මෙම ඛණ්ඩනය දේහයේ බාහිරව මෙන්ම අභ්‍යන්තරවද දැකිය හැක. එම ඛණ්ඩනය දේහයේ බාහිරව මෙන්ම අභ්‍යන්තරවද දැකිය හැක. right? දේහයේ අභ්‍යන්තරව මෙන්ම බාහිරවද දැකිය හැක. right. ඔතන ඔය රූපය අඳ ගන්න මෙන්න මේක. ගැඩවිලි නේ. ගැඩවිලි අඳ ගන්න. right? දේහේ පණු ආකාරය මේ ඛණ්ඩනයේ තියෙනවා නේ. ඒතර මෙයාගේ මේ කෙලවර තියෙනවා මුඛය. right? ඒ කෙලවර මුඛයේ තියෙනවා. ඊට පස්සේ මේ දේහයේ තියෙනවා. right? මේ පැත්තේ යාගේ ගුදේ. right? ඊට අමතරව මෙයාගේ තියෙනවා මෙන්න මේ වගේ තැන ටිකක් විශාල තැනක් තියෙනවා. ඒක පුතාලා මෙයාලගේ ප්‍රජනක ව්‍යුහය පවතින තැන. right? ප්‍රජනක ව්‍යුහය. මොකද සර් ලියලා තියෙන ඛණ්ඩ කියලා? ඛණ්ඩ පුතා ඛණ්ඩ. તો මේ කියන්නේ ගැඩවිලකුගේ දේහ ස්වරූපය. ගැඩවිලකුගේ දේහ ස්වරූපය. නේ ඔතේ දීලා තියෙන ඇනේලිඩාවගේ දේහ ස්වරූපය.
පොතේන නියම පොතේන නියම මොකද පුතා හරියට ඇහෙන්නේ නැහැ. පොතේන නියම මොකද්ද? පොතේන නියම ඕනේ පොතේ ටියුට් එක අර කොටුවක් තියෙන්නේ. හරි? මම ටියුට් එකක් දීලා තියෙනවානේ. මේ ටියුට් එකේ මේ කොටුවේ ඇඳ ගන්න. මේක නොලියුවත් කමක් නැහැ. නැත්නම් මෙහෙම පොතේ මම ටියුට් එකේ දාලා දීලා දෙන ඇනේලිඩාගේ දේහ ස්වරූපය කියලා. ඕන වරන්න තුල යන්නේ ගැඩවිලකුගේ කියලා. හරිද? ඉවරද ඇඳගෙන? ලේසියිනේ. ඇඳගෙන ඉවරයි නේද? ඔව් සර්. alright. හරි. එතකොට දැන් මෙහෙමයි. දැන් ඔයාලා පන්ති මම පටන් ගන්නකොට මේ 7ද 8ද පොඩි හිටියේ. right මේ ඔයාලා ඒ පරක්කුනේ අනිත් අය. වෙන පන්තියක් තිබ්බද නැත්නම්? වෙලාවට පන්තිට සම්බන්ධ වෙන්න. මම ගොඩාක් වෙලාවට පන්තිට සම්බන්ධ වෙනවා right විනාඩියක් එහෙට මෙහෙට වෙන්නේ බොහොම කලාතුරකින් අද නම් පොඩ හිතනමයි පරක් වුණේ මේ කිඳ ඔයාලා වෙලාවට පන්තිට සම්බන්ධ වෙන්න right okay මෙහෙම මම අර රිමයින්ඩර්ස් දාලා ඉන්නේ නැහැ මම ලින්ක් එක දානවා right පැය කීපයකට කලින් ලින්ක් එක එවනවා හරි පැය 5කට 4කට කලින් ලින්ක් එක එවනවා එතකොට දැන් පන්ති එක ගා රිමයින්ඩර්ස් දාන්නේ නැහැ ඔයාලා රිමයින්ඩර් එකක් දාගන්න. හරිද? right okay. හරි. අපි දැන් ඊළඟට යමු මොලස්කාවන් ගැන ඉගෙන ගන්න. ඔච්චර ඇනලිඩාවන් ගැන ඉගෙන ගන්න තියෙන්නේ. ඇනලිඩාවන් කියන්නේ කවුද? ද්විපාර්ශ්වික සමමිතිය පෙන්නන පණු ආකාර ජීවීන් කාණ්ඩයක්. මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි දේහය ඛණ්ඩනය බවට පත් වෙලා තියෙනවා නේ. ඛණ්ඩනය දැක ගන්න පුළුවන්. ඒකින්ද මෙයාලට කියනවා සකණ්ඩ පණුවන් කියලා කියනවා. දේහය මෘදුයි. හරි උදාහරණයක් මතක තියාගන්න. කවුද? ගැඩවිල්ලා, කුණ්ඩෙල්ලා, නෙරේස්. නේ නෙරේස් කියලා කියන පත්තය පණුව. ඕකේ. දැන් අපි ඉගෙන ගමු මොලස්කාවන් ගැන. මොලස්කා. right මොලස්කාවන්ගේ තමයි මොලස්කාවන් යටතට තමයි වැටෙන්නේ ගොළුබෙල්ලා right ගොළුබෙල්ලා කියන්නේ මොලස්කාවයි හංගොල්ලා නේ හංගොල්ලා කියලා කියන අර ගොළුබෙල්ලා වගේ තමයි හැබැයි යකි කට්ට නෑනේ හංගොල්ලා right ඊට පස්සේ ඉන්නවා මුහුදේ ඉන්නවා යෝධ මොලස්කාවන් ඉන්නවා මුහුදේ ඉන්නවා කවුද ඉන්නේ බූවල්ලා right යෝධ බූවල්ලා මොලස්කාවයි දැල්ලා මොලස්කාරික් right අන්න ඒ වගේ මොලස්කාවන් ගොඩාක් ඉන්නවා හරි ඊට අමතරව තව ඉන්නවා අපි කියන්නේ සිප්පි නේ සිප්පි කියලා කියන්නේ ඒ සතා මැරුණට පස්සේ එයාගේ පිට තියෙන කවචය සිප්පි කියන්නේ නේ ඒක ඇතුලේ ඉන්නවා ඒ සතා ඉන්නවා නේ right දෙපියන් බෙල්ලා right දෙපියන් බෙල්ලා දෙපියන් බෙල්ලා ඒ වගේ සත්තු ඉන්න මොලස්කාවන් තමයි තියෙන්නේ. මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ හැම මෘදුයි. right හැම මෘදුයි සෙවලයි වගේ හරි සෙවල වෙන්න හේතුව තමයි එයාලගේ සම මත පවතින ශ්ලේෂ්මලය. ශ්ලේෂ්මලය කියන ශ්‍රාවයක් තියෙනවා. සෙවල ගතිය නේ. අපිට හොටු වෙන්නේ ශ්ලේෂ්මලය තමයි. right එතකොට ගොළු බෙල්ලන්ගේ පිටින් තියෙන සෙවල වගේ right හැම මෘදුයි ශ්ලේෂ්මලයක් තියෙන පිටින් සමට පිටින් මෙයාලා මෘදු හින්දා මෙයාලා තමයි අපි කියන්නේ මෘත්වංශිකයන් කියලා කියන්නේ right අන්න අනුවර්ත නාමය මෘද්වංශිකයන් මෙයාලගේ හැම මෘදු හින්දා මෘද්වංශිකයන්
නිඩාරියාවන්ගේ අනුවර්ත නාමය තමයි ඔත් ජීවීන්. එතකොට මෙයා ඇනලිඩාවන්ගේ අනුවර්ත නාමය තමයි මොකද්ද? සකණ්ඩ පණුවන්. මොලස්කාවන්ගේ අනුවර්ත නාමය තමයි මොනවද? මෘද්වංශකයන්. right? එතකොට මේගොල්ලෝ පෙන්වනවා දීපාශික සමමිතිය. right? මේකේ තියෙන ලක්ෂණ තමයි මෘදු සමක් පිහිටීම. right? මෘදු සම right? මෘදු සම හින්දා අපි කියනවා මෘද්වංශිකයන් කියලා කියනවා. right? මෘද්වංශිකයන් කියලා කියන අය මෘදු වෙන්න හේතුව තමයි සමමත ශ්ලේෂ්මලය නේද? සමමත ශ්ලේෂ්මලය පැවතීම හේතුව. ඊට අමතරව මෙයාලගේ දේහය දීපාර්ශික සමමිතිය පෙන්වනවා. ඒ කියන්නේ අක්ෂ දෙකක් ඔස්සේ තමයි දේහය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. right? ඒතර මෙයාලගේ දේහය දීපාර්ශික සමමිතිය පෙන්වනවා. දීපාර්ශික සමමිතිය පෙන්වනවා. ඊට අමතරව මෙයාලගේ ඇතම් අයට තියෙනවා බාහිර කවචයක්. right? ඇතම් අයගේ බාහිර කවචයක් පවතී. right? ඇතම් සතුන්ගේ බාහිර කවචයක් පවතිනවා. right? උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන් මෙතන දෙන්න පුළුවන් බෙල්ලා. right? ඊට පස්සේ දෙපියන් බෙල්ලා කියලා ඉන්නවා. බෙල්ලා, දෙපියන් බෙල්ලා, right? ගොළු බෙල්ලා. තව ඉන්නවා චීටෝන් කියලා දෙයක් තියෙනවා. right? හරිද? right. ඔන්න බාහිර කවචයෙන් පෙන්වන සත්තු කාණ්ඩයක් ඉන්නවා මේකේ. ඊට අමතරව සමහර මොලස්කාවන්ගේ බාහිර කවචයක් නැහැ. right? ඔය බූවැල්ලුන්ට එහෙම බාහිර කවචයක් නැහැ යාළුවා. හරිද? යාළුවා බාහිර කවචයක් නැහැ. බූවැල්ලන්, දැල්ලන් වගේ සතුන්ට බාහිර කවචයක් නැහැ. right? ඊට අමතරව හංගොල්ලන්ට බාහිර කවචයක් නැහැ. right? තව ඉන්නවා මෙතන තව සතෙක් කියනවා පොතු දැල්ලා කියලා. පොතු දැල්ලගේ තියෙන විශේෂත්වය තමයි එයාගේ ඇතුලේ දැන් හිතන්නකෝ දැන් බෙල්ල ගන්නකෝ බෙල්ලගේ පිටින් තියෙන බාහිර කවචයක්. අපි පොතු දැල්ලගේ දෙහි ඇතුලෙන් තියෙන පොඩි කවචයක්. දෙහි ඇතුලෙන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ලක් විදිහට එතෙන්දී ඒක දකින්න පුළුවන්. right? හරි. මේක කියවන්න බලන්න. මට ඇහෙන්නේ කියවන්න. සමක් පිහිටයි. එම නිසා මෘදු උත්වංශීන් ලෙස හඳුන්වයි. දීපාර්ශික සමිතිය පෙන්වයි. සංචරණය සඳහා දේශීය පාදයන් ඇත. ශ්ලේෂ්මල දේහාවරණයක් ඇත. ඇතැම් මොලස්කාන්ට කැල්සියම් වලින් සෑදුණු බාහිර කවචයක් ඇත. ඔව් ඇතැම් මොලස්කාවන්ට කැල්සියම් වලින් සෑදුණු බාහිර කවචයක් තියෙනවා නේ. අන්න දැන් සතුන්ගේ දැන් පුතාලා අන්න ඒකයි කියන්නේ. දැන් මේගොල්ලෝ අපෘෂ්ඨ වංශිකයන්නේ. right? මේගොල්ලෝ අපෘෂ්ඨ වංශික කාණ්ඩයට අයිති. එතකොට ඒ සත්තු වර්ගීකරණය කරනකොට ඒ අපෘෂ්ඨ වංශිකයන් අතර ඉන්න සරලතම ජීවි කාණ්ඩය තමයි අපි මුලින්ම ඉගෙන ගත්තේ නිඩාරියාවන් කියලා. එතකොට නිඩාරියාවන්ගේ පිටින් ආවරණයකුත් නැහැ ඇතුලෙන් ආවරණයකුත් නැහැ නේ. කියන්නේ සැකිල්ලක් නැහැ. හරිද? right? ඊට පස්සේ අපි ගියා ඇනේලිඩාවන්ට. ඇනේලිඩාවන්ගෙත් පිටුනුත් කවචයක් නැහැ ඇතුළුනුත් නැහැ නේ. කියන්නේ ඇට සැකිල්ලක් නැහැ මෙයාලගේ. අන්න දැන් මොලස්කාවන් එනකොට නේද? මොලස්කාවන් දැන් පොඩ්ඩක් මේගොල්ලෝ අරගොල්ලන්ට වඩා ටිකක් දියුණු වෙගෙන ඉන්නේ. දැන් මෙයාලා පිටින් පෙන්නනවා කවචයක්. right? දේහයේ පිටින් බාහිර කවචයක් පෙන්නනවා. ඇතැම් අයගේ අභ්‍යන්තර සැකිල්ලකුත් තියෙන අර පොතු දැල්ල වගේ කට්ටියගේ. right? යන්න එහෙම ඉදිරියට යන්න තමයි සත්තු ගොඩක් දියුණු සත්තු හම්බෙන්නේ. right? අපි එහෙම ගත්තොත් අපේ සම්පූර්ණ ඇට සැකිල්ලක් පවතිනවා නේ. ඒ වගේ අන්න බලන්න වර්ගීකරණයේදී මුල ඉඳලා දැන් මේ ක්‍රමානුකූල එනකොට එක එක ලක්ෂණ ජීවින්ට අයිති වෙනවා. right? හරි. මෙතන ලියන්න බාහිර කවචයක් ඇති මොලස්කාවන් නේ. මෙතන මම පින්තූර දාලා තියෙනවානේ.
පින්තූර දාලා නැහැ නේ. alright okay. පොඩ්ඩක් ඉන්නකො පින්තූර වලගේ පොතේ නම් තියෙනවා. ඔව් මේ තියෙන්නේ දන්නවනේ ඔයගොල්ලෝ මේ තියෙන්නේ නේ. ගොළු බෙල්ලා මේ තියෙන්නේ බයිවැල්. බයිවැල් කියන්නේ දෙපියන් බෙල්ලා. ඔක්ටෝපස්. දැල්ලා. හරි. right. මෙතන ලියන්න බාහිර කවචයක් ඇති මොලස්කාවන්. එක ගොළු බෙල්ලා. නැත්නම් ගොළු බෙල්ලා. ගොළු බෙල්ලා. දෙක දෙපියන් බෙල්ලා. මේ ගොළු බෙල්ලගේ ගොළු බෙල්ල කට්ට කියලා කියන්නේ බාහිර කවචයක්. ඒක ඇදලා දෙන්නේ කැල්සියම් වලින්. හරි. එතකොට අපේ ඇට සැකිල්ල හැදලා දෙන්නේ කැල්සියම් වලින් නේද? අපේ ඇට සැකිල්ල දත් එම් හැදලා දෙන්නේ කැල්සියම් වලින්. ඒ වගේ තමයි මෙයාලගේ පිටින් කවචය හැදලා තියෙන්නේ කැල්සියම් වලින්. හරි. එතකොට එක ගොළු බෙල්ලා දෙක දෙපියන් බෙල්ලා තුන චීටෝන් CHITON right. ඊට පස්සේ මේ පැත්තේ බාහිර කවචයක් නැති මොලස්කාවන් ලියා ගන්න බූවල්ලා ඔක්ටෝපස් මේ පැත්තේ ලියා ගන්න මේ පැත්තේ මෙන්න මේ ටික ලියා ගන්නකො බූවල්ලා right. බූවල්ලා දැල්ලා හංගොල්ලා තව කෙනෙක් කියන පොතු දැල්ලා පොතු දැල්ලට අපි කියනවා කටල් ෆිෂ් කියලා කියන්නේ ඔය YouTube එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න right බූවල්ලා දැල්ලා හංගොල්ලා පොතු දැල්ල right දැන් මේ බූවල්ලන්ගෙන් එහෙම බූවල්ලාගේ එහෙම දියුණු ඇහක් තියෙනවා බලව ෆිල්ම් වල එහෙම දැකලා ඇති නේද right දියුණු ඇහක් තියෙනවා ටිකක් අපේ මිනිස් ඇසට සමානයි අනිත් අයගේ එහෙම ඇහක් දැක්කේ නැහැ අපි නේ. දැන් බලන්න මොලස්කාවන් යනකොට ඇස් එහෙම තියෙනවා. ඇස්. අපේ වගේ ඇස් තියෙනවා. තමා මොලස්කාවන්. හරි. හරිද ලියාගත්තද? right. ඊට පස්සේ අපි මොලස්කාවගේ දේහ ස්වරූපය අඳිනකොට අපි අඳින්නේ ගොළු බෙල්ලෙක්ගේ දේහය තමයි අඳින්නේ. මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි අපි මෙතෙන්දි පෙන්වන්නේ මොනවද? මොලස්කාවන්ගේ තියෙන ලක්ෂණ ටික අපි පෙන්වන්නේ. එතකොට මේ ලක්ෂණ ටික පෙන්වන්න පුළුවන් සතෙක් අපි අඳිනවා. හරි? එකක් තමයි ගොළු බෙල්ලා කියලා කියන්නේ මෘදු හමක් තියෙනවා. ශ්ලේෂ්මල අපිට ඇහැටම පේනවා නේ. සෙවල වගේ ඇහැටම පේනවා. ඌ යන තැනත් සෙවල ගාගෙන තමයි යන්නේ නේ. right යන පාරේ සෙවල පාරක් නේ තියෙන්නේ නේ ගොළු බෙල්ලගේ right හරිද එතකොට ඊට අමතරව මෙයා සංචරණය කරන්නේ මෙයාට කකුල් නැහැනේ මෙයා සංචරණය කරන්නේ කකුල් තිබ්බා කිව්වට නේ අපේ වගේ කකුල් නැහැ නේ මෙහෙම ඇවිදින කකුල් නැහැ මෙයාට තියෙන්නේ පේශීමය පාදයක් තියෙන්නේ right මොකක්ද තියෙන්නේ පේශීමය පාදයක් පේශි නේ පේශි මසල්ස් කියලා කියන්නේ එතකොට ඒකෙන් තමයි සංචරණය කරන්නේ right
එතකොට සාමාන්‍යයෙන් ගොළු බෙල්ලෙක් කොහොමද අඳින්නේ නේ? හරිම right. නිකන් මෙහෙම අඳිනවානේ. මෙයාගේ මෙන්න මේ වගේ පේශීමේ පාදයක් තියෙනවා. right. ඊට පස්සේ ඊට අමතරව මෙහෙම කට්ට තියෙනවා යාගේ නේද? ඇහක් තියෙන ඊට පස්සේ මෙහෙම තියෙනවා ස්පර්ශක දෙකක් තියෙනවා. right. එක හැඩයක කට්ට තියෙනවානේ කැරකිලා තියෙනවා ඇඹරිලා තියෙනවා. right. එක හැඩයක තියෙනවා. මොන තව ටිකක් මේක මෙහෙම අඳින්න පුළුවන් මෙහෙට. right. තොර මෙයාට අපි පෙන්නන්නේ මේක බාහිර කවචය. බාහිර කවචය. මෙන්න සංචලනීකරණ පේශීමේ පාදය. right. එතකොට මේක තමයි දේහය නේද? කියන්නේ සම මෘදු සම එතකොට මෙයාගේ හිසක් තියෙනවා නේද? හිස දකින්න පුළුවන්. එතකොට මේ තියෙන සංවේදී අවයව නේ. right. ඕක ඇඳ ගන්න අතන. සංවේදී අවයව අපි මේකට කියන ස්පර්ශක කියලා කියනවා. right. ස්පර්ශක. දැන් දුපේ වනේ. ස්පර්ශක. ජෝනන් තව කොහොමද ගන්න නේද? බාහිර කවචය මෙතන කියන්නේ කැල්සියම් වලින් සෑදී ඇත. ඉවරද ඇඳලා? sir. ඉවරයි. ඔව් sir. right okay. හරි. එහෙමනම් දැන් ඔන්න දැන් right. හරි අරගන්න. හරි සර්. right okay. හරි. එතකොට ඔන්න දැන් අද එතකොට දැන් වංශ දෙකක් ඉගෙන ගත්තා. ඇනේලිඩාවන් සහ මොලස්කාවන් ගැන ඉගෙන ගත්තා. right. එතකොට දැන් අපි නිඩාරියාවන් ඉගෙන ගත්තා, ඇනේලිඩාවන් ඉගෙන ගත්තා, මොලස්කාවන් ඉගෙන ගත්තා. right. දැන් අපි ඉගෙන ගන්නේ ඊළඟ කාණ්ඩය අපෘෂ්ඨ වංශිකයන් ඊළඟ කාණ්ඩය තමයි මොනවද? ආර්ත්‍රෝපෝඩා. Arthropoda. මේ ඉංග්‍රීසි නම ලියලා පුරුදු වෙන්න ඕන පුතාලා. මේ සත්ත්ව කාණ්ඩවල ඉංග්‍රීසි නම ලියලා පුරුදු වෙන්න ඕන. right. නිඩාරියා කියලා ලියන්න පුරුදු වෙන්න ඕන. ඇනේලිඩාවන් ලියන්න පුරුදු වෙන්න ඕන. මොලස්කාවන් right. ආර්ත්‍රෝපෝඩා හරි. ඒක පොඩ්ඩක් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. හරි. කටකොලයක් අරගෙන ගෙදර පාඩම් කරනකොට ඉවරෙච්ච පොත් තියනනේ. පොත්වල පිටු අරගෙන ලියලිය පාඩම් කරන්න. right. එතකොට හොඳට මතක හිටිනවා.
හරි. එතකොට ආර්ථ්‍රෝපෝඩාවන්ගේ තියෙන ලක්ෂණ තමයි පුතාලා විශේෂයෙන්ම මේ ආර්ථ්‍රෝපෝඩාවන්ට අයිති වෙන කෘමි. right දැන් අපේ පරිසරයේ ගොඩක් ඉන්න ආර්ථ්‍රෝපෝඩාවන්. හරි. අපේ පරිසරයේ ශුද්‍ර ජීවීන් වලට පස්සේ වැඩිපුර ඉන්නේ කවුද? ආර්ථ්‍රෝපෝඩාවන්. ආර්ථ්‍රෝපෝඩාවන් යටතේ ඉන්න සත්ත්ව විශේෂ සංඛ්‍යාව ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ සත්තුන් වර්ග ඉතාමත්ම වැඩි මේ ආර්ථ්‍රෝපෝඩා යටතේ. අර ඇනලිඩා, සීලින්ඩරේටා ඒ වගේ සතුන් කීප දෙනෙක් මේ මෙතන ඉන්නේ ගොඩාක් ඉන්නවා. විශේෂයෙන් අපි ඔය දකින්න කෘමි මේ මැස්සෝ, කැරපොත්තෝ ඒ ආර්ථ්‍රෝපෝඩාවන් තමයි. ඊට පස්සේ ගෝනුස්සෝ, ඊට පස්සේ මකුළුවන් ඒ ආර්ථ්‍රෝපෝඩාවන්. නේ මැස්සෝ කොච්චර ඉන්නද? මැසි වර්ග ගොඩාක් ඉන්නවනේ. right වගාවන් වලට ගොඩක් හානි කරන්නේ මේ ආර්ථ්‍රෝපෝඩාවන් තමයි. කෘමි සතුන්. right මෙයාට අපි කියන අනුවර්ත නාමය තමයි සන්ධිපාදකියෝ. සන්ධිපාදකියෝ කියලා කියන්නේ මෙයාලට අන්න දැන් සන්ධි හැදිලා තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙනවනේ සන්ධි නේ. අපි කකුල් දෙකයි අත් දෙකයි තියෙනවනේ. ඒ වගේ මෙයාලටත් දැන් සන්ධි තියෙනවා. ගොඩාක් මෙයාලට සන්ධි තියෙනවා. right පත්තෑ කියලා කියන ආර්ථ්‍රෝපෝඩාවක්. ඒතර පත්තෑගේ බලන්න කොච්චර සන්ධි තියෙනවද කියලා නේ කකුල්. හැකරැල්ල ආර්ථ්‍රෝපෝඩාවයි. හැකරැල්ල බලන්න කොච්චර කකුල් තියෙනවද කියලා නේද? හරි ඒ වගේ ගොඩක් සන්ධි තියෙනවා. ඒ සන්ධි තියෙන ඉඳන් මෙයාලා කියන අනුවර්ත නාමය තමයි සන්ධිපාදකීන්. අයියේ සන්ධිපාදකීන් කිව්වේ සන්ධි ගොඩක් තියෙන ඉඳන්. ඒ අන්න අනුවර්ත නාමය. නිඩාරියාවන්ගේ අනුවර්ත නාමය ඔජ්ජීවී. ඇනෙලිඩාවන්ගේ අනුවර්ත නාමය සකණ්ඩ පණුවන්. මොලුස්කාවන්ගේ අනුවර්ත නාමය මෘද්වංශීන්. ආර්ථ්‍රෝපෝඩාවන්ගේ අනුවර්ත නාමය මොකද්ද? සන්ධිපාදකීන්. right සන්ධිපාදකීන්. එතකොට මෙයාලට අර වගේ මෘදුහමක් නැහැ. හරි අර ඇනෙලිඩාවන්ට නිඩාරියාවන්ට ඒ වගේම මොලුස්කාවන්ට තිබ්බ වගේ මෘදුහමක් මේගොල්ලොන්ගේ නැහැ. මෙයාලගේ ගොඩාක් අයගේ බාහිරින් තියෙනවා කියුටිනීමය උච්චර්මය. කියුටිනීමය කියන්නේ පුතාලා කියුටින් කියන්නේ ප්‍රෝටීනයක්. ඒකෙන් හැදලා තියෙන උච්චර්මය. දැන් කැරපොත්තගේ ගන්නකො. කැරපොත්තගේ පිටින් තියෙන ඒ උච්චර්මය. right පත්තෑය ගන්නකො. පත්තෑයගේ පිටින් අපිට දකින්න පුළුවන් දුඹුරු පාට දකින්න පුළුවන් ඒ උච්චර්මය. නේ ටිකක් දිලිසෙන ගතියක් තියෙනවා නේද? ටිකක් හයියයි නේ කවචයක් වගේ හයියයි. ඒක තමයි කියුටිනීම උච්චර්මය. right එතකොට මෙයාලා දීපාර්ශ්ව සමමිතිය පෙන්නනවා. right මේගොල්ලෝ දීපාර්ශ්ව සමමිතිය පෙන්නනවා. මෙයාලගේ දේහය ඛණ්ඩ බවට වෙන්නලා තියෙනවා. හැබැයි අර වගේ ඛණ්ඩ ගොඩාක් වෙන්නලා නැහැ නේ. ඇනෙලිඩාවන් ගත්තොත් එහෙම ඛණ්ඩ ගොඩාක් තියෙනවා. නේ ඛණ්ඩ ගණන් කරන්න ඕන සෑහෙන නේ. ඛණ්ඩ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙයාලගේ එහෙම නැහැ. මෙයාලගේ ඛණ්ඩ කීප දෙනෙක්ගේ ඛණ්ඩ තියෙනවා. පත්තෑ පණුවකගේ එහෙම තියෙනවා. හැබැයි ගොඩක් අයගේ එහෙම ඛණ්ඩ ගොඩක් නැහැ මෙයාලගේ. හරි මෙයාලගේ තියෙන ඛණ්ඩ නේ කෘමි සතෙක් ගත්තොත් එහෙම අපි ඉගෙනගෙන තියනනේ හිස උරස උදරය කියලා නේ. අපි කූඹියක් කැන්දොත් එහෙම නේ. අපි කූඹියක් කැන්දොත් එහෙම හරි ඔන්නෝම තියෙනවා. ඊට පස්සේ ඕම තියෙනවා නේ. ඊට පස්සේ මෙහෙම ඔන්නෝම කැලලක් තියෙනවා නේ. හරි හිස උරස උදරය කොටස් තුනක් තියෙනවා. ඒ ඛණ්ඩ තමයි ඒ. හරි right අපි බලමු පොඩ්ඩක් මැලගේ පින්තූරේ ටික. ඔව් නේද මේ තියෙන්නේ නේ මේගොල්ලෝ දන්නවා. කැරපොත්තා ගෝනුස්සා සමනලයෝ ඊට පස්සේ ඉස්සා පොකිරිස්සා කූනිස්සා අයිති වෙන්නේ ආර්ථ්‍රෝපෝඩාවන්ට තමයි නේ. මැස්සෝ නේ මැස්සෝ කී දෙනෙක් ඉන්නවද පරිසරේ? බත්කූරා ඊට අමතරව
පළගැට්ටා. ඒ ඔක්කොම මේගොල්ලන්ට තමයි අයිති වෙන්නේ. රයිට්? රැහැයියා. හරි. ඔය කොහොම අයිති වෙන්නේ මේ ආත්‍රපෝඩාවන්ට තමයි අයිති වෙන්නේ. හරි? ඒතර ආත්‍රපෝඩාවන්ගේ ගොඩාක් ඉන්නවා පරිසරය ආත්‍රපෝඩා වර්ග. කුඹි වර්ග. හරි? සියලුම කුඹි අයිති වෙන්නේ ආත්‍රපෝඩා වංශයන්ට. ආත්‍රපෝඩාවන්ට තමයි කුඹු වර්ග අයිති වෙන්නේ. හරි? එතකොට මෙයාලත් භෞමික සහ ජලජ පරිසරවල මේගොල්ලෝ ජීවත් වෙනවා. හරි? සත්ව ලෝකයේ වැඩිම සත්ව විශේෂ සංඛ්‍යාව පවතින්නේ මේගොල්ලොන්ට තමයි. ආත්‍රපෝඩාවන්. right. එතකොට මෙයාලගේ ලක්ෂණ ආත්‍රපෝඩාවන්ගේ ලක්ෂණ ලියන්න පුතාලා මෙන්න මෙතන මේක කියවන්නකො ඉස්සෙල්ලා ආත්‍රපෝඩා කියන එක කියවන්න මට ඇහෙන්න තවත් සත්ව ලෝකයේ වැඩි සත්ව විශේෂ සංඛ්‍යාවක් අයතන්නේ ආයතනයේ ආත්‍රපෝඩා වංශයටයි භෞමික සහ ජලජ පරිසර වල ජීවත් වේ. උදාහරණ සමනලය ගෝනුස පත්තෑය ඉස්ස කැරපොත්ත මදුරුව ගේමැස්ස හැකරල්ල කුමී මකුළුව අනේ ගොඩාක් ඉන්නවානේ ගොඩාක් ඉන්නවා රයිට් ඔයාලා ගොඩාක් දකින්නේ ආත්‍රපෝඩාවන්ට අයිතියි තමයි රයිට් කුහුඹු වර්ග ගොඩාක් ඉන්නනේ උතන තව ලියන්න කුහුඹු වර්ග කියලා ලියා ගන්න මකුළුවන් තව කමාවක් දාලා ලියා ගන්න කුහුඹු වර්ග right කුහුඹු වර්ග හරි તો සමනල වර්ග ගොඩාක් ඉන්නවානේ ගෝනුස්සන් ඉන්නවා පත්තෑයන් ඉන්නවා නේද ඉස්සා එතනම ඉන්නවා මේ වචන සෙට් එකමනේ සතු සෙට් එකම ඉන්නවානේ ඉස්සා පොකිරිස්සා කෝනිස්සා ඔක්කොමයි තියෙන්නේ මෙයාලට right ඊට පස්සේ කැරපොත්තා මදුරුවා ගේමැස්සා නේ මැස්සොන්ගේ එක එක තමයි දීලා තියෙන්නේ තව මැසි වර්ග ගොඩාක් ඉන්නවා හැකරැල්ලා කෘමි මකුළුවන් right විශේෂයෙන්ම මේ කොළරොඩු අස්සෙම මේගොල්ලෝ ජීවත් වෙනවා නේ right ඒතර ආර්ට්‍රපෝඩාවගේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටික ලියා ගන්න අංක 1 ලියා ගන්න දේහය ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වයි දේහය ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වයි දේහයේ දීපාර්ශ්වික සමමිතියක් පෙන්වයි. ඊළඟ කරුණ දේහයේ මතු පිට බාහිර සැකිල්ලක් ඇත. දේහයේ මතු පිට බාහිර සැකිල්ලක් ඇත. වරහන් තුල ලියාගන්නේ කියුටිනීමය අර වගේ කැල්සියම් වලින් නෙවෙයි මෙයාලා හැදලා තියෙන්නේ right කැල්සියම් වලින් හැදිච්ච සැකිල්ලක් නෙවෙයි තියෙන්නේ කියුටිනීමය කියන ප්‍රෝටීනය කියුටිනීමය දේහ මත පිට බාහිර සැකිල්ලක් ඇත වරහන් තුල ලියාගන්නේ කියුටිනීමය ඉන්ද්‍ර කියන පුළුවන්ද ලියන්නද කියන්නේ මම ලියලා දෙන්නේ කියුටිනීමය right ඊට පස්සේ ඇතම් විශේෂ පියාපත් දරයි ඇතම් විශේෂ පියාපත් දරයි ඇතම් විශේෂ පියාපත් දරයි ඛණ්ඩනය දේහයේ බාහිරින් දැකගත හැක ඛණ්ඩනය දේහයේ බාහිරින් දැකගත හැක ඛණ්ඩනය දේහයේ බාහිරින් දැකගත හැක
ඊළඟ එක ලියා ගන්න. ඊළඟ කාරණාව සංචරණය සඳහා සංධි සහිත උපාංග පිහිටා ඇත. සංචරණය සඳහා සංධි සහිත උපාංග පිහිටා ඇත. සංචරණය සඳහා සංධි සහිත උපාංග පිහිටා ඇත. එම නිසා මොවුන් සංධිපාදිකීන් ලෙස right එම නිසා මොවුන් සංධිපාදිකීන් ලෙස හඳුන්වයි. සංධිපාදකීන් ලෙස හඳුන්වයි. සංධි තියෙනවා කියලා කියන්නේ සංධි right සංධිපාදකීන් කියලා කියන්නේ සංධි සහිත උපාංග නේද? අපි අත ගන්නකො. අපි අත ගත්තොත් එම අපේ සංධියක් තියෙනවා නේ. වැලමිට කියන්නේ සංධියක්. නැමෙන තැනක් නේ. මෙතන තියෙනවා නේ. වලලු කර. right මේ නැමෙනවා. right නැමෙන තැන. කියන්නේ සංධි සහිත උපාංග තියෙන මෙයාලගේ. ඒකින්ද තමයි අපි කියන්නේ සංධිපාදකීන්. ඔව් මේ තියෙන්නේ දැන් මේ කැරපොත්ත දිහා බලන්නකො. මේ කැරපොත්තගේ බලන්න මේ තියෙන සංධි තමයි. මේ තියෙන්නේ මේ කකුල් තියෙන්නේ. නේ මෙයාගේ තියෙන එතකොට කකුල් 6ක් තියෙනවා නේ. මේ පැත්තෙන් 3 එහා පැත්තෙන් 3. නේ යුගල වල 3ක් තියෙනවා. හරි. එතකොට මේ තියෙන්නේ සංධි. මේ සංධි සහිත උපාංග තියෙන හින්දා තමයි මෙයාලට කියන්නේ සංධිපාදකීන් කියලා නේ. දැන් මෙතන බලන්නකො මේ ගෝනුස්සගෙත් තියෙනවා. මේ ජොයින්ට්ස් තියෙනවා නේ. මෙතන 1 2 3යි. නේ. ඒක 3ක් තියෙනවා. දැන් 3කින් නැමෙනවා. හරි. එතකොට සමනලයාගෙත් එහෙම තමයි නේ. සමනලයාගේ කකුල් තියෙනවානේ. මැස්සගෙත් එහෙම. ඉස්සගෙත් එහෙමයි. හරි. සංධි සහිත උපාංග තියෙන හින්දා තමයි අපි මෙයාලට කියන්නේ සංධිපාදකීන්. right. දැන් ඒක පැහැදිලි නේද? right. එතකොට ඔන්න දැන් අපි ඉගෙන ගත්තාද ඇනලිඩා, මොලස්කා සහ ආර්ට්‍රපෝඩා. right. එතකොට එතනින් ඉවරයි. කවුද? අපෘෂ්ඨ වංශිකයන් යටතේ අපි ඉගෙන ගන්න තිබුණු කාණ්ඩ 4 ගැන ඉගෙනගෙන ඉවරයි. right. අපෘෂ්ඨ වංශිකයන් යටතේ අපි ඉගෙන ගත්තා. එතකොට නිඩාරියා කියවන බල වගේත් එක. නිඩාරියා, මොලස්කා ඊට කලින් ඉගෙන ගත්ත ඇනලිඩා නේ. නිඩාරියාට පස්සේ ඇනලිඩා. ඊට පස්සේ කියන්න මොලස්කා, ආර්ට්‍රපෝඩා හතරක් ඉගෙන ගත්තා නේ. නිඩාරියා, ඇනලිඩා, මොලස්කා, ආර්ට්‍රපෝඩා right. අපි දැන් මේ හතර දෙනාගේ ආය ලක්ෂණ ටික පොඩ්ඩක් මතක් කරගමු. right. එතකොට පන්තියේදීම පාඩම් කරන ඉවර කරන්න පුළුවන්. right. මතක කරගන්න ආය ලක්ෂණ ටික. නිඩාරියාවන්ගේ ප්‍රධාන ලක්ෂණ ටික මට කියන්න බලන්න. කක්කල කියන්නේ. නිඩාරියාවන්ගේ ප්‍රධාන ලක්ෂණ. අපි ලක්ෂණ ටික කියන්නේ යනකොට පුතා පොඩි රටාවක් ඇතුළත තමයි කියවන්න ඕනේ. හරි? ඔයාලා පොතේ උනත් උත්තර ලියනකොට ලක්ෂණ ලියනකොට ඔයාලා මුලින්ම ලියන්න සම්මිතික භාවය. right අංක 1ට දාන්න සම්මිතික භාවය. හරි? හරි. එතකොට නිඩාරියාවගේ අපි එකට කතා කරන සම්මිතික right. අරිය සම්මිතිය පෙන්වනවා. අරිය සම්මිතිය පෙන්වනවා. right. ඊට පස්සේ ආකාර දෙකක් පවතී. මේ දේහේ ආකාර දෙකක් පවතී. බහුපා ආකාරය සහ මෙඩුසා ආකාරය
සහ මෙඩුසා ආකාරය. ඔව්. එතකොට මේගොල්ලෝ ඊළඟට ලියා ගන්න මේගොල්ලෝ ඉන්න පරිසරය ගැන. right? ජලජ පරිසරය තමයි මේගොල්ලෝ ඉන්නේ. නේ? ජලජ පරිසරයේ ඉන්නවා. හරි? එතකොට මෙයාලගේ උදාහරණ ටිකත් එතකොට ඒකම දෙන්න. භූභාකාරයට කවුද උදාහරණ? භූභාවට උදාහරණ තමයි coral polyps නේ. coral භූභාවා ඊට පස්සේ sea anemone නැත්නම් මුහුදු මල. ඔව් මුහුදු මල. ඔව් sea pens නේද? ඒ කට්ටිය ඉන්නවා. අර පැත්තේ මෙඩුසා ආකාරයේ යත්තේ ඉන්නවා jellyfish. අපි කියනවා මුහුදු ලොඩියන්. ඒ වගේම තමයි hydra. අන්න දුන්න ඒ පැත්තට නේ. right. ඒ ටික ලිව්වා. ඊට පස්සේ ඇනලිඩාවන්. ඇනලිඩාවන් පැත්තට ගියාම කියන්න ඕනේ එතකොට මුලින්ම කියන්න ඕන සමමිතික භාවය. right. මුලින්ම කියන්නේ එතකොට දීපාර්ශ්වික සමමිතිය පෙන්වයි. ඇනලිඩාවන්. දීපාර්ශ්වික සමමිතිය පෙන්නනවා හැම මෘදුයි ඒකම දේහය බාහිරින් මෙන්ම අභ්‍යන්තරවද ඛණ්ඩණයට ලක් වී ඇතනේ. ඛණ්ඩ වලට බෙදලා තියෙන කොටස් නේ පුරුක් විදියට. අර ලක්ෂණ ටික right. දේහය මතක තියාගන්න. බාහිරින් මෙන්ම අභ්‍යන්තරවද ඛණ්ඩණයට ලක් වී ඇත. එම නිසා මොවුන් අපි හඳුන්වනවා කවුරු කියලාද? සකණ්ඩ පණුවන් කියලා හඳුන්වනවා. සකණ්ඩ පණුවන් කියලා හඳුන්වනවා. right. හරිද? right. එතකොට යාළුවගේ උදාහරණ ටික දෙන්න. මතක තියාගන්න නේ. කවුද? ගැඩවිලා දැල්ලා පත්තෑපණුව නේ නෙරේස්. අන්න ඒක මතක තියාගන්න. right. ඊළඟට යනවා අපි මොලස්කා. ඔව්. අතෙන්දි කියන්න ඕනේ යාළුවගේ පරිසරය ගැන කියන්න. ඇන්ලිඩාවන් ඉන්නවා. ජලජ පරිසරෙත් ඉන්නවා. භෞමික පරිසරෙත් ඉන්නවා නේ. කරදියේ මිරිදියේ සහ ගොඩ ඒ ආකාර තුනේම ඉන්නවා. අන්න ඒකත් කියන්න ඕනේ. ඊට පස්සේ යනවා මොලස්කාවන්. මොලස්කාවන් ගියාම එයාලත් පෙන්නන්නේ දීපාර්ශ්වික සමමිතිය. ඊට පස්සේ ඉන්න පරිසරයක් කියන්න. ජලජ සහ භෞමික. ඔව් නේද? ජලජ සහ භෞමික. මේ පරිසර දෙකේම ඉන්නවා. දීපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. මෙයාලගේ තියෙන විශේෂත්වය ගැන කියන්නේ නේ මොලස්කාවන්ගේ හැම මෘදුයි. එයාලගේ දේහය මත තියෙනවා ශ්ලේෂ්මල ආවරණයක් නේ. ශ්ලේෂ්මල ආවරණයක්. නේ හොටු වගේ ආවරණයක් තියෙනවා. හරි? එතකොට මෙයාලා සෙවලයි. කැල්සියම් වලින් සෑදුණු බාහිර කවචයක්. ඔව්. ඇතැම් අයගේ ඒක එහෙම ලියන්න. ඇතැම් අයගේ බාහිර ඇතැම් අයගේ කැල්සියම් වලින් සමන්විත බාහිර සැකිල්ලක් ඇත. ඇතැම් අයගේ කැල්සියම් වලින් සමන්විත බාහිර සැකිල්ලක් ඇත. ඒක කිව්වා. හරි? ඊට පස්සේ මෙයාලගේ හැම මෘදුයි හින්දා අපි කියන මොකක් කියලාද? මෘද්වංශිකයන්. මෘද්වංශිකයන් කියලා කියනවා. එතනත් ඒකට උදාහරණ ටික දෙන්න. බාහිර කවචයක් තියෙන සත්තු, බාහිර කවචයක් නැති සත්තු. right? බාහිර කවචයක් තියෙන සත්තු කවුද? මතක් වෙනටක් ගන්න. ගොළු බෙල්ලා, දෙපියන් බෙල්ලා, තව චීටෝන් කියලා එකකුත් තියෙනවා නේ. right. ඊට පස්සේ බාහිර සැකිල්ල නැති කට්ටිය. නේ? මතක් වෙන්න ඕන මුහුදේ ඉන්න කවුද? දැල්ලා, බූවැල් නේ? ඒ කට්ටිය. හංගුල්ලා. right? ඊට අමතරව පොතු දැල්ලා. පොතු දැල්ලා. අන්න ඒ ටික මතක් කරගන්න. ඔන්න දැන් නේ විනාඩි 10න් 15 ඉවරයි. right. පැහැදිලිද? පාඩම් කරනකොට ඔන්න ඒක තමයි පාඩම් කරන්න ඕනේ. right. දැන් අපි යන්නේ එතකොට ඊට පස්සේ ආත්‍රපෝඩා නේ ආත්‍රපෝඩා. right. ආත්‍රපෝඩා ගැන අපි මුලින්ම කියන්නේ මොකද්ද? ආත්‍රපෝඩා පෙන්නනවා දීපාර්ශ්වික සමමිතිය. දීපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. එතකොට මේගොල්ලොත් ඉන්නවා ජලජ පරිසරයේ ඉන්නනේ. කියන්නේ කරදිය, මිරිදිය. කියන්නේ ජලජ පරිසරයේත් ඉන්නවා. ඊට අමතරව භෞමික පරිසරයේත් ඉන්නවා නේ. ඒක මෙයාලගේ බාහිර සැකිල්ලක් ඇත. ඔව්. මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේගොල්ලෝ තමයි ලෝකේ විශාලතම සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් අයිති වන අපෘෂ්ඨවංශ කියන්නේ සත්ත්ව කාණ්ඩය. right? විශාලතම ජීවි මේ සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් අයිති සත්ත්ව වංශය තමයි ආර්ත්‍රෝපෝඩාවන්. හරි? එතකොට මේගොල්ලෝ ජලජ සහ භෞමික පරිසර දෙකේම ඉන්නවා. මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙයාලගේ බාහිර කවචයක් තියෙනවා. හරි? බාහිර කවචයක් තියෙනවා. මේක හැදිලා තියෙන්නේ
කැල්සියම් වලින් නෙවෙයි කියුටිනීම කියන ප්‍රෝටීනේ කියුටින් වලින් right කියුටින් වලින් තමයි හැදලා තියෙන්නේ හරිද මෙයාලගේ තියෙන ලක්ෂණය මොකද්ද තවත් ලක්ෂණයක් තමයි මෙයාලගේ සංදි සහිත උපාංග තියෙනවා නේ කියන්නේ මේ නමන්න පුළුවන් සහිත සංදි තියෙනවා නේ සංදි සහිත උපාංග ඒකේ නම් මෙයාලට කියන විශේෂ නම මොකද්ද සංදි පාදකේ right දේහය බාහිරව ඛණ්ඩනය වී ඇත. ඔව් දේහය බාහිරින් ඛණ්ඩනය වෙලා තියෙනවා නේ උදාහරණ දෙන ඕන තරම් තියෙන උදාහරණ නේ right okay ඔන්න ඒ ටික අපි ඉවර කරා හරි දැන් අපි කතා කරන්නේ පෘෂ්ඨවංශිකයන් ගැන right අපෘෂ්ඨවංශික කාණ්ඩ 4ක් ගැන කතා කරා දැන් අපි පෘෂ්ඨවංශිකයන් ගැන තමයි කතා කරන්නේ प्रधान पृष्ठवंशी कांड प्रधान पृष्ठवंशी कांड हरे राइट මේ යටතේ පුතාලා කාණ්ඩ 5ක් ඉන්නවා හරි මේ යටතේ පෘෂ්ඨවංශී කාණ්ඩ 5ක් ඉන්නවා හරිද එක තමයි අපි පිළිවෙලක් ඕනේ නැහැ සාමාන්‍යයෙන් ඉන්නවනේ අපිත් ඉන්නේ යටතේ තමයි අපි ශීරපායි ඔව් නේ ශීරපායින් ඉන්නවා රයිට් මම ලියාගෙන යන්නම් රයිට් එක පළවෙනි කාණ්ඩේ මත්ස්‍යීන් අපි කියන මෙයාට පිස්කේස් මත්ස්‍යීන් පොදුවට පෙළක් තියෙනවනේ නේ මාළුවන්ට පොදුවට පෙළක් තියෙනවා දැන් අපි කනකොට එහෙම අපිට අහුවෙන්නේ නේ මාළු කට්ටේම right දෙක අපිට දෙන්න පුළුවන් උභයජීවී right උභයජීවීන් අපි කියනවා amphibian right amphibian උභයජීවී ඊට පස්සේ උරගයින් උරගයින් අපි කියනවා reptiles reptilia කියලා කියනවා right reptilia කියලා කියනවා ඊට පස්සේ පක්ෂීන් කුරුල්ලන්නේ පක්ෂීන් අපි කියනවා ආවේස් නැත්නම් birds right අපි නේද අපි කියන්නේ කවුද ක්ෂීරපායි ක්ෂීරපායින් අපි කියනවා mammals නැත්නම් mammalia කියලා කියනවා right mammalia mammals කියලා කියනවා right ඔන්න මෙන්න මේ කට්ටිය තමයි පෘෂ්ඨවංශීන් කාණ්ඩ 5 මත්ස්‍යීන් උභයජීවීන් උරගයන් පක්ෂීන් සහ ක්ෂීරපායින් right මත්ස්‍යීන් කියපුවම මාළු right මාළුන්වයි කියනවා මේකට හරිද හැබැයි මෙතන මම කියන්න පැහැදිලිද right අර බැලගේ එක එක ලක්ෂණ තියෙනවා ඒ ලක්ෂණත් එක තමයි මාළුන්ද නැද්ද කියලා බෙදන්නේ right දැන් වතුරේ ඉන්නවනේ තල්මහ නේද මුති තල්මහ ඉන්නවා ඒ වගේම ඉන්න ඩොල්ෆින් කියලා සතෙකුත් ඉන්නවා නේ තල්මහ ඩොල්ෆින් ඒගොල්ලෝ මාළුවෝද ඒගොල්ලෝ මේ මත්ස්‍යයන් යටතට දාන්නේ නැහැ පුතාලා right අපි ඒකට කතා කරනවා ඒගොල්ලෝ මාළුන් විදිහට සලකන්නේ නැහැ හරි උභයජීවීන් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ඔළුවට යන්න ඕන මේගොල්ලෝ ගොඩ බිම දෙකේම ජීවත් වෙනවා හරිද ගොඩ බිම දෙකේම මේගොල්ලෝ ජීවත් වෙන සත්තු මෙයාලගේ ජීවිත කාලයේදී එක අවස්ථාවක් මේගොල්ලෝ ජීවත් වෙන්නේ වතුරේ එක්ක වතුරේ කඩුවතරේ වතුරේ බිත්තර ඇවිලා උභයජීවී උරගයින් නේ මතක් වෙනවන ටක් ගාලා සර්පයෝ ටික right සර්පේ නැති තියෙන්නේ උරගයින් එතකොට අපි ඒ කාලේ හිටපු ඩයිනෝසරස්ලාත් එහෙමයි තුනේ
උරගේන්න. හරි. පක්ෂීන් මේ කුරුල්ලෝ. මේ කුරුල්ලෝ. එතකොට මෙතෙන්දී මතක තියාගන්න වවුලා මේ වවුලත් ඉගිලෙනවා තමයි. හැබැයි වවුලා කුරුල්ලෙක් නෙවෙයි. වවුලා කුරුල්ලෙක් නෙවෙයි. වවුලායි තියෙන්නේ මෙන්න මෙතෙන්ද ශීරපායින්. මේ අපි අයි තියෙන්නේ ශීරපායින්. right? අපි කොටි සිංහයෝ නේද? චිම්පන්සිලි වඳුරන් ඔරන්උටන් right? ගොඩාක් නේද? ගවයින් අශ්වයින් ශීරපායින්. ඒ කියන්නේ කිරි බීලා හැදෙන සත්තු ප්‍රධාන වශයෙන් මේ ශීරපායින් කියම ඔළුවට යන්නේ කිරි බී වැඩෙන සතුන්. කිරි බී වැඩෙන සතුන්. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ right. අපි දැන් මෙයාලගේ එක එක ලක්ෂණ ගැන ඉගෙන ගන්නවා ඉස්සරහට. right? ඒතර ඔයාලා මතක තියාගන්න කාණ්ඩ පහක් තියෙනවා. මේ කාණ්ඩ පහ මතක තියෙන්න ඕන right. මේ ඉංග්‍රීසි නමත් එක්ක මතක තියාගන්න. මත්ස්‍යයින් අපි කියනවා fish case. නැත්නම් fish කියලා කියනවා. නමුත් මේකේ විද්‍යාත්මක නම අපි සලකන්නේ fish case. right? fish case, amphibia, reptilia කියලා කියනවා. දැන් reptiles කියලා කියනවා. aves සහ mammalia. ඔන්න කාණ්ඩ පහ. right? hari. ඕනේ පෘෂ්ඨවංශන අපි කියන vertebrates right? vertebrates කියලා කියන පෘෂ්ඨවංශින්. පෘෂ්ඨවංශයෙන් ප්‍රධාන උපකාණ්ඩ පහකට වර්ගීකරණය කළ හැක. එනම් පෘෂ්ඨවංශින් අංක 1 ලියන්න. මත්ස්‍යයෙන් නේද? එක මත්ස්‍යයෙන්. මම මෙතන ලියන්න fish case. හරි මම බෝඩ් එකේ තියන්නම් ඒ ටික ඔයාලා ලියා ගන්න. නැත්නම් මෙහෙම පේන්නේ අර පැත්තේ fish case මෙන්න ලියා ගන්න. උභයජීවි amphibia උරගෙන් reptilia කියලා ලියා ගන්නකො. reptiles කිව්වත් හරි නැත්නම් reptilia. පක්ෂීන් කියන aves. මට කියන්න මේ පහ ශබ්ද නගා කියවන්න. හැමෝම කියවන්න ශබ්දෙන්. කියවන්න කවුද? අංක 1 මත්ස්‍යයින් fish case කියවන්න. කියවන්නේ fish case. උභයජීවි. fish case. amphibia කියවන්න. amphibia. උරගේන් අපි කියන reptilia කියවන්න. reptilia. aves mammalia ආච්චන් fish case amphibia reptilia aves mammalia ඔවා ලියලා පුරුදු වෙන්න ඕන. right? හොඳයි. අපි දැන් මේ එකින් එක දැන් අපි ඉගෙන ගන්නවා right? දැන් අපි ඉගෙනන මත්ස්‍යයින් ගැන මුලින්ම fish case right? fish case ළඟ තියෙන ලක්ෂණ තමයි මෙයාලා දීපාර්ශ්ව සමමිතිය පෙන්නනවා. right? දීපාර්ශ්ව සමමිතිය පෙන්නනවා ඉන්නේ ජලජ පරිසරයේ. මේ ඉන්නේ ජලජ පරිසරයේ.
तर මෙයාලගේ තියෙන ලක්ෂණය තමයි මාළුන්ගේ තියෙන ලක්ෂණ ටික මට කියන්න මාළු නේ. මල දැන් මාළුවේම කනවනේ. පිටින් තියෙන මොනවද? කොරපුතු තියෙනවානේ. සමමත කොරපුතු පිහිටයි. right සමමත කොරපුතු පිහිටනවා. සංචරණය සඳහා මොනවද තියෙන්නේ මෙයාලට? වරල් නේ. සංචරණය සඳහා වරල් පිහිටනවා මාළුවන්ට. හරි? ඊට අමතරව මෙයාලා හුස්ම ගන්නෙ කොහොමද? අපිට වගේ පෙනහළු තියනවද? කරමල්නේ. කරමල් අපි කියනවා ජලක්ලෝම නේ. කරමල්ට අපි කියනවා ජලක්ලෝම කියලා තමයි කියන්නේ. ඔන්න මාළුන්ගේ ලක්ෂණ. දීපාර්ශ්ව සමිතිය පෙන්නනවා. මම කෙටියෙන් නිකන් ලියනවා නෝට් එකේ දීලා තියෙනවා. right කෙටියෙන් කියන්නම් මෙයාලගේ දීපාර්ශ්වික සමිතිය තියෙනවා. දීපාර්ශ්වික සමිතිය ඉන්නේ ජලජ පරිසරයේ. සමමත තියෙනවා මොනවද? කොරපොතු. කොරපොතු පිළිටනවා. එතකොට මෙයාලා සංචරණය කරන්නේ මොනව මගින්ද? සංචරණය සඳහා තියෙනවා මොනවද? වරල්. වරල්. ඊට අමතරව පුතාලා මෙයාලගේ තව විශේෂ ලක්ෂණයක් තියෙන මේ මත්ස්‍යයන්ගේ පොදුවේ මෙයාලගේ දේහයේ අනාකූල හැඩයක් තියෙනවා. අනාකූල හැඩයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ හැඩයක්. right නේද? මාළුන්ගේ දේහේ මේ වගේ හැඩයක් නැතිනේ නේ. right ඊට පස්සේ මේකට මූලික වශයෙන් දේහේ ඔය වගේ හැඩයක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ඔහොම වරල් තියෙනවා නේ. මොකද තියෙනවා ඊට පස්සේ නේද? right දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම මේ දේහය නේද? මේ දේහය අනාකූල හැඩයක් තමයි තියෙන්නේ. මාළුවන්ගේ විතරක් නෙවෙයි කුරුල්ලන්ගෙත් මේ හැඩය තියෙනවා. ඇයි මේ අනාකූල හැඩයක් තියෙන්නේ? එයාලා වතුරේ පීනනකොට නේද වතුර පහර කපාගෙන ඉදිරියට යන්න පුළුවන් නේ. වතුරෙන් ඇතිවන ප්‍රතිරෝධය අඩු වෙනවා. මෙයාලගේ දේහේ ඉස්සරහා උල් වෙලා තියෙන්නේ. උල් වෙලා තියෙන්නේ නේ. ඒතර උල තියෙනකොට වතුර පාර කපාගෙන යන්න පුළුවන්. ඒතර වේගෙන් පීනන්න පුළුවන්. මේ අනාකූල හැඩය තියෙන හින්දා. කුරුල්ලන්ගෙත් එහෙමයි. නේද? කුරුල්ලන්ගෙත් ගත්තොත් එහෙම කුරුල්ලන්ගෙත් ඒ වගේ තමයි නේ. දැන් මේම කොට තියෙන ඕක තියෙනවා නේ. ඊට පස්සේ මෙයාලගේ දේහය. හරි? මෙයාලගේ මේ කොටස බලන්න අනාකූල හැඩයක් තමයි තියෙන්නේ. right? ඒකල කියන්නේ එයාලා වායු ධාරාවනේ වාතය කපාගෙන ඉදිරියට පියාඹනවා. එතකොට මේගොල්ලෝ ජලය කපාගෙන ඉදිරියට පිහිනනවා. right? එතකොට මේ වගේ අනාකූල හැඩයක් භාවිතා කරලා තමයි මිනිස්සු වතුරේ යන යාත්‍රාවල හැඩය නිර්මාණය කරලා තියෙන්නේ. නැවේ ගත්තොත් එහෙම නැවේ බඳ අනාකූල හැඩයක් තියෙනවා. right? සම්බැරිණිය ගත්තොත් සම්බැරිණියේ තියෙන අනාකූල හැඩයක්. හරි? එතකොට ගුවන් යානාවක් ගත්තත් ගුවන් යානාවේ තියෙන අනාකූල හැඩයක් තියෙනවා. right? අනේ කොතන මතක තියාගන්න අනාකූල හැඩයක් තියෙනවා. දේහය අනාකූල හැඩයක් පවතී. මේ දේහේ අනාකූල හැඩය තියෙන්නේ. අනාකූල හැඩය. ඊට අමතරව මෙයාලා ශෝෂණය කරන්න මොනව මගින්ද? කරමල් මගින් නේ. හරි? ශෝෂණය කරන්නේ ජලක්ලෝම. දැන් අපි කියනවා කරමල්. කරමල් වලින් තමයි මේගොල්ලෝ ශෝෂණය කරන්නේ. ඊට අමතරව ඔයාලා දැකලා තියෙනවද මාළුවන්ට තියෙන ඇසිපිය? මාළුන්ට ඇසිපිය නැහැ නේ. right. ඒකත් එක ලක්ෂණයක් තමයි. ඇසිපිය නොමැත. right. මෙයාට ඇසිපිය නැහැ. ඇසිපිය නොමැත. right. ඔන්න ඔය ටික තමයි මත්ස්‍යයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ. එතකොට මෙන්න මේ ලක්ෂණ තියෙන කට්ටිය මාළුන් විදිහට වර්ගීකරණය කරනවා. පැහැදිලිද? වර්ගීකරණයේදී මෙන්න මේ ලක්ෂණ තියෙන ටික මේ ලක්ෂණ ධර්ම සත්තු ටික
මාළු විදියට තමයි සලකන්නේ. right? එතකොට මෙතෙන්දී තල් මහ ගන්නකො අනිත් එක තමයි මේගොල්ලෝ බිත්තර දාන්නේ. right? ගොඩාක් මත්ස්‍යෝ මේගොල්ලෝ ප්‍රජනනය කරන්නේ බිත්තර මගින් තමයි පැටවුන් බිහි කරන්නේ. ඒතර මේගොල්ලෝ කිරි දෙන්නේ නැහැ නේ. right? කිරි තන නැහැ නේ පැටවුන්ට කිරි පවන්නේ නැහැ මාළු නේ. right? ඒකෙන්ද මේගොල්ලෝ සීරපායින් නෙවෙයි. හැබැයි අර කවුද අරගොල්ලෝ ඩොල්ෆින්ලා තල්මස්සු වගේ සත්තු ඒගොල්ලොත් මේ ලක්ෂණ කීපයක් පෙන්වනවා. අනාකූල හැඩය පෙන්නනවා, පිහිනන්න වරල් පවතිනවා. හරි? හැබැයි එතන පොඩි වෙනසක් තියෙනවා. හරිද? ඊට අමතරව එයාලා ශෝෂණය කරන්න පුතාලා මේවා කරමල් නෑ එයාලගේ. right? ඩොල්ෆින්ලාගේ තල්මහගේ කරමල් නෑ ශෝෂණය කරන්න. එයාලගේ තියෙන පෙනහළු තියෙන්නේ. පෙනහළු අපි වගේ පෙනහළු තියෙන්නේ. හරි? ඒගොල්ලෝ මුහුදේ වතුර මුහුද උඩට ආවා නේ හුස්මක් ගත්තා වතුර යටට ගියා. හරි? ටික වෙලාවක් යාලට හුස්ම අල්ලන් ඉන්න පුළුවන්. අපිට වගේ නෙවෙයි නේ. පොඩ වෙලාවක් හුස්ම වතුර යට අල්ලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ උඩට ආවා හුස්ම පිට කරනවා තමයි අර එතකොට තමයි අර නේ වතුර විදින්නේ. දැකලා තියෙනව නේද? වතුර බලක් උඩට විදින්නේ. right. ඒ වතුරත් එක්ක මේගොල්ලෝ පිට කරලා දානවා. right? ඒක හැමතිස්සම කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කරනවා ඒ වගේ. right. එතකොට මේගොල්ලෝ පැටවුන්ට කිරි දෙන්නේ. හරිද? ශීරපායි. කවුද? තල්මහ ඩොල්ෆින්ලා වගේ සත්තු. අන්න ඒකින්ද ඒගොල්ලෝ මත්ස්‍ය විදිහට අපි සලකන්නේ නැහැ. එයාලගේ තියෙන ශීරපායි ලක්ෂණ තියෙනවා. එන වතුරේ ඉන්න කිරි බීලා හැදෙන සත්තු. right. මොලයක් තියනවද? මොලයක් තියනවද? මොකද? මොලයක් තියනවද? මොලයක් තියෙනවා. මේ හැමෝටම මොලයක් තියෙනවා. හරි. මාළුන්ට මොලයක් තියෙනවා. හරි. හරි. එතන මත්ස්‍යන උදාහරණ කවුද? මාළුන්ගේ ටික නම් කියන්නේ. නේ? හරිම ලේසි. ගෙදරට මාළු ගේන්නේ. ඩොල්ෆින්. ඔව් ගෙදරට ගේන මාළුගේ ටික නම් ටික කියන්නේ යන්න. කවුද ගේන්නේ? ගෙදර මාළු කන්න මොනවද ගේන්නේ? බලයා. ඔව් බලයා, කෙලවල්ලා නේද? සාලයා, හුරුල්ලා, අලගොඩුවා. ඔව් අලගොඩුවා නේ, තිලාපියා. පිපිලියා. ඔව් තිලාපියා, පියාමැස්සා නේ ගොඩක් ඔන්න මාළු ඉන්නවා. රයිට් අය වෙන මාළු හොයන්න ඕනේ නැහැ. ගෙදරට කන්න ගෙන මාළු ටික මතක් කරගන්න. රයිට් බලයා, කෙලවල්ලා, සාලයා, හුරුල්ලා, තිලාපියා අර වගේ නේ පිපිලියා නේ. ඊට අමතරව මෝරා නේ මෝරා ටිකක් තල්මහ වගේ තමයි. හැබැයි මෝරා කියලා කියන්නේ මාළුවේ. හරිද? මෝරාගේ තියෙන්නේ කරමල් තියෙන ශෝෂණය කරන්නේ. හරි? right. ආදා හාල් නැස්සා මාළුන් තමයි. right. මෙතන ලියන ලක්ෂණ පිස්කේස් මත්ස්‍යයන් ලක්ෂණ ලියා ගන්න. මත්ස්‍යයන් මෙම කාණ්ඩයට අයත්තේ. මත්ස්‍යයන් මෙම කාණ්ඩයට අයත්තේ. මත්ස්‍යයන් මෙම කාණ්ඩයට අයත්තේ. ජලයේ ජීවත් වීමට ඊළඟ කරුණ ජලයේ ජීවත් වීමට දේහය අනුවර්තනය වී ඇත. ජලයේ ජීවත් වීමට දේහය අනුවර්තනය වී ඇත. අනුවර්තනය කියලා කියන්නේ මොකද පුතාලා? හැඩ ගැහිලා තියෙනවා නේ. අනුවර්තනය කියලා කියන්නේ හැඩ ගැහිලා තියෙනවා. ඒක තේරෙන්නේ නැත්නම් එතනින් වරහන් ඇතුළ ලියා ගන්න. හැඩ ගැසී ඇත කෙනෙක්. right? ජලයේ ජීවත් වීමට දේහය අනුවර්තනීය වී ඇත. හැඩ ගැසී ඇත. අද ජෙනරල් ඉන්නවද?
නැද්ද? ඔව් කට්ටිය බලමු කවුද ඉන්නේ කියලා. දේශාන් ඉන්නවා. සදීස, තියෙන්සා, ඩියෝවන්, ඉමේෂා, කවිඳු, මොරේන්, සෙනුලි, කවේෂා, පත්මි, සඳූප, කන්සොල්, හසී. ASW කියන්නේ මොකක්ද නම? නිත්මි මලීෂා. ASW කියන්නේ කවුද පුතා? නම මොකද්ද? ඔයාලගේ දැන් මේ විභාග මොනවද ඉස්කෝලේ තත්ත්වය කොහොමද? දැන් 7 වසර විභාගේ රාහුලේ මාර්තු තියෙන්නේ. ඈ? හරි දෙවෙනි වාරේ රාහුලේ විභාගේ මාර්තු තියෙන්නේ. මාර්තු තියෙන්නේ නේ. ඔව් මම අර පාස් පේපර්ස් දෙකක් කරලා මේ දැම්මනේ රෙකෝඩින් එක ඒක බලන්න. 7 වසර. ඒක තව එකක් තියෙනවා ඒක කොටසක් කරන්න තියෙනවා නේ. right. තුන්වෙනි එක ලියා ගන්න. දේහ කොරපොතු වලින් ආවරණය වී ඇත. දේහ කොරපොතු වලින් ආවරණය වී ඇත. දැන් පන්තියෙන් ලීව් වෙනකොට පුතාලා මට කියන්න මොකක්ද හේතුව කියලා. දැන් පන්තිය ඉවර වෙන්න කලින් ලීව් වෙන්න එපා. නේ? අපි පන්තියක් එකට එනකොට පන්තියට එන්න ඕන පන්තියට එන විදිය. right. එතකොට මේ කවුරු හරි කෙනෙක් ලීව් වෙනවා නම් මට කියන්න ඇයි ලීව් වෙන්නේ කියලා. right. ලීව් වෙන්න එපා ඉතින් පන්තියේ. නේ? right. okay. දේහ කොරපොතු වලින් ආවරණය වී ඇත. ඊළඟ කරුණ පිහිනීම සඳහාත් දේහය සමතුලිතව පවත්වා ගැනීම සඳහාත් පිහිනීම සඳහාත් දේහය සමතුලිතව පවත්වා ගැනීම සඳහාත් වරල් භාවිතා කරයි. පිහිනීම සඳහාත් දේහය සමතුලිතව පවත්වා ගැනීම සඳහා වරල් භාවිතා කරයි. ඊළඟ කාරණාව පවත්වා ගැනීම සඳහා පිහිනීම සඳහා දේහය සමතුලිතව පවත්වා ගැනීම සඳහා වරල් භාවිතා කරයි. වරල් ශෝෂණ ඊළඟ කරුණ. ශෝෂණය සඳහා කරමල්. වරණ ඇතුලේ ජලක් ලෝම. ශෝෂණය සඳහා කරමල්. වරණ ඇතුලේ ජලක් ලෝම ඇත. ශෝෂණය සඳහා කරමල් වරණ ඇතුලේ ජලක් ලෝම ඇත. ඇසිපිය නොමැත ඊළඟ කරුණ. ඇසිපිය නොමැත. ඇසිපිය නොමැත. right. ඊළඟ කරුණ ලියා ගන්න. ජලය තුලින් වේගයෙන් පිහිනීම සඳහා 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 දේහේ අනාකූල හැඩය පිහිටයි. දේහේ අනාකූල හැඩය පිහිටයි. දේහේ අනාකූල හැඩය පිහිටයි. right. කියලා ඔයාලගේ නෝට් එකේ ඔය පැත්තකින් පොඩිවට මෙන්න මේක මේ රූප දෙක අඳ ගන්න. right. මේ රූප දෙක අඳ ගන්න. එතකොට මේ තමයි අනාකූල හැඩය.
දෙහි මෙන්න මේ තියෙන මේ අනාකූල හැඩය. මේ තියෙන අනාකූල හැඩය. කියන්නේ මේ කෙලවර උල් නේ වතුරට එයා සංචරණය වෙන දිශාවට තියෙන උල් හැඩයක් තියෙන්නේ නේ. එතකොට ඔය අනාකූල හැඩය වේගයෙන් ගමන් කරන වස්තුන් වලට පවතින පුතාලා. හරි? දැන් අද බලන්න ඔයාල ජපානයේ දැකලා තියෙන ඔය විදුලි කෝච්චි නේ. කියන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් වේගෙන් යනනේ. ඒ කෝච්චි වල බලන්න ඉස්සරහා ඒක හොම්බක් වගේ තියෙන නේ නිකන්. ඈ ඇයි ඒ? එයා වේගෙන් යනකොට වාතය කපාගෙන යන්න තමයි තියෙන්නේ. ඉස්සරහ පැත්ත උල් හැඩයක් තියෙනවා. කෝච්චි වල. ඒ අනාකූල හැඩය තමයි. ප්ලේන් වල ඉස්සරහ පැත්ත උල් හැඩයක් තියෙනවා. ඒ නැත්නම් බස් එකක් වගේ තියෙන්නේ නැහැ නේ. බස් එකක නේ බස් එකක තියෙන පැතලි මුහුණක්. එතකොට හරි අමාරුයි වාතය කපාගෙන යන්න. ප්‍රතිරෝධය වැඩි. වාතයෙන් එල්ලෙන ප්‍රතිරෝධය වැඩි. හරි? මම දැක්කා එක වීඩියෝවක් දැක්කා දැන් බයිසිකල් රේස් එකක්. හරි? දැන් මිනිස්සු බයිසිකල් පදින බයිසිකල් රේස් එකක්. එතකොට දැන් උතන කොහම හරි මේ සයන්ස් කියන්නේ ෆිසික්ස් ඉගෙන ගත්තු බයිසිකල් කාර්යකුත් ඉඳලා තියෙනවා. හරි? දැන් පල්ලමේ දැන් බයිසිකල් ටික දැන් අරගත්තු මෙහෙම පාග යනවා නේ. පල්ලමේ ටිකක් පාග යනවා. කෙලින් හිටගෙන තමයි පදින්නේ. නේ? කෙලින් ඉඳ ගන්නකොට මෙහෙම දෙහේ මෙහෙම තියෙන ඍජුව. එතකොට මොකද වෙන්නේ? හුලම් පාර වැඩි නේ. හුලම් පාරට අපේ ඇඟ මත තියෙන ප්‍රතිරෝධය වැඩි නේ. ඒ කියන්නේ අපි යන වේගයට උලක බාධා ඇති කරනවා. අර බයිසිකල් කාර්යය මොකද කරේ? එයා ඔළුව විතරක් කියන්නේ ඇඟ දිග යනවා සීට් එකේ. right? මෙන්න මේ වගේ. බයිසිකලේ ඕම තියනවානේ. right? බයිසිකලේ ඕම තියනවා. නේද? එතන සීට් එකේ ඉන්නවා. අර මෑන් කොහොමද කරේ? මෙන්න මේව ගොළුව මෙහෙම. හරි? එතකොට එයා කඳ ඔන්නම මේ සීට් එකේ දිග යනවා. right? ඒකලා අත් දෙකෙන් මෙහෙම හැන්ඩල් එක අල්ලගෙන යනවා. අර කට්ටිය හිටගෙන යන්නේ. කියන්නේ ඔන්නෝම යන්නේ ඒගොල්ලෝ නේද? මොනවද මේ පැත්ත ප්‍රතිරෝධය වැඩි. මෙයා දිග ඇලලා ගියේ. එතකොට බලන්න එතකොට මෙයා තන මේ පැත්ත හුලම් මේ වාතයේ තියෙන ඔළුවට විතරයි වදින්නේ. මේ ටික මුවා වෙලා තියෙන්නේ. right? මෙයා වේගෙන් ගියා ඒ පල්ලමේ. එයා වේගෙන් යනවා. අරගොල්ලෝ පහු කරගෙන මෙයා යනවා වේගෙන්. right? එයා අන්නේ ඒ එතන අනාකූල ස්වරූපේ මෙතන ගත්ත යාගේ දේහේ. හරි. SCP නෝ දායක ඔක්කොම ලියාගත්තා නේ. right okay. මෙතනම උදාහරණ දීලා තියෙනවා තිලාපියා, මඩුවා, බලයා, මෝරා, තෝරා, සාලයා නේද? ගෝල්ඩ් ෆිෂ්, ආඳා, හාල් මැස්සා, පියා මැස්සා. මේ ඉන්නේ කට්ටිය නේද? මඩුවා කියන්නේ ඒතර මාළුවෙක්. right? right? shark නේද? මෝරා. right? ඔන්න මෙතන යටින් තර ලකුණක් දාලා ලියන්න. ඩොල්ෆින් සහ තල්මස් අපි කියන්නේ මසුන් කියලා තමයි කියන්නේ. දැන් ඩොල්ෆින් මසුන් කියන්නේ මාළුන්ටනේ. මේ තල්මස් මසුන් කියන්නේ මාළුන්ට. right? අපි උතන ලියන්න ඩොල්ෆින් සහ තල්මසුන් මත්ස්‍යයන්
යටතට අයත් නොවේ. මත්ස්‍යයන් යටතට අයත් නොවේ. ඔවුන් අයිති වන්නේ ක්ෂීරපායි කාණ්ඩයට. ඔවුන් අයිති වන්නේ ක්ෂීරපායි කාණ්ඩයට. දැන් ඔයාලට 7 වසර දැන් විභාගේ තියෙන හින්දා ඕනනම් මම ඔයාලා හැමෝම කැමති නම් පේපර් එකක් කරන්න පුළුවන්. ඔන්න ඊළඟ සතියේ. කැමතිද? සර්. හැමෝම කැමතිද? කැමතියි සර්. ඔව් සර්. ඒතර ලබන සතියේ මෙහෙම පුතාලා අලුතෙන් සම්බන්ධ වුණු දුවල පුතාලාට මම පේපර් දැන් 2018යි 19 බස්නාහිර පළාතේ පේපර් දෙකක් මම කරා. හරිද? ඒකේ රෙකෝඩින් එක මම දානවා පේපර් එකත් එක්කම. ඒතර ඔයාලා ඒක බලන්න. ඊට අමතරව 2019 රචනා ප්‍රශ්න වල කොටසක් මට ඉතුරුනා කරන්න. හරි? ඒක කරමු ඊළඟ සතියේ. ඊළඟ සතියේ ඒ ටික කරමු. කැටලොග් එකනේ හැමෝම කැමතිද? දැන් හැමෝම විභාගේ ලියන්න එපා නේ. දැන් විභාගෙට පොඩ්ඩක් සූදානම් වෙන්නත් එපා. හැමෝම කැමතිද? ඔව් සර්. හරි. එහෙනම් අපි ඊළඟ සතියේ පේපර් එකක් සාකච්ඡා කරමු. right? හරි. දැන් මේක තව 8 වසර තව නේද? තව කල් තියෙනවනේ අපිට. ඒත් 8 වසරේදී දැන් මෙහෙම ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ මේ පාඩම් පුතාලා නිකන් අර පුස්තුස් ගාලා යනවා. අය දෙකක් නැහැ. හරි. ඔයාලට තේරුණත් එකයි නැත්ත් එකයි වේගෙන් යයි. ඒත් අපි කලින් පාඩම් ටික ඉවර කරගෙන පේපර්ස් දැන් පළවෙනි වාර විභාගයට අවශ්‍ය පාස් පේපර්ස් එම කීපයක් කරලා සූදානම් වෙලා හිටපුවම ඔයාලට වැඩි ලකුණු ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලා හැමෝම ලකුණු ගන්න ඕන. 90 උඩ ගන්න ඕන හැමෝම. right? 8 වසර. right 7 වසර මගේ හිටපු ළමයි ටික අනිවාර්යෙන් ගන්න ඕන. right මේ හැම පාඩමක්ම මම කරා මේ ටියුට්ස් කරා පේපර්ස් කරා. okay. හරි. හොඳයි පුතාලා. ඊළඟට අපි ඉගෙන ගන්න MPBR. right ඔන්න මාළුන් ගැන අපි ඉගෙන ගත්තා. දැන් අපි ඉගෙන ගන්න කවුද? MPBR වන් ගැන. MPBR. එහෙම නැත්නම් අපි කියන උභයජීවි. උභයජීවි නේ. උභයජීවි. හරි. මෙයාලගේ තියෙන ලක්ෂණ ප්‍රධාන වශයෙන්ම අපි දැන් මුලින් කතා කරන්නේ මොකදනේ? මේගොල්ලෝ දීපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. right? දීපාර්ශ්වික සමමිතිය පෙන්නනවා. ඒතර මේගොල්ලෝ ජලජ සහ භෞමික පරිසර කියන දෙකේම ජීවත් වෙනවා. ජලජ පරිසරය සහ භෞමික පරිසරය. يعني මෙහෙම පුතාලා. මෙයාලගේ ජීවිත කාලයේදී එක් අවස්ථාවක්. හරි? ජීවිත කාලයේදී එක් අවස්ථාවක් ජලජ පරිසරයේ ජීවත් වෙනවා. right? හරිද? එතකොට අන්න එක තමයි මෙයාලගේ තියෙන එක නිර්ණායකයක්. මේගොල්ලෝ වර්ගීකරණය කරන්නේ. ඊට අමතරව මෙයාලගේ සම තෙතයි. බොහෝමයක් අයගේ සමතේතයි. හරි ඒතකොට මේගොල්ලෝ ශෝෂණය කරනවා පෙනහලුත් තියෙනවා මෙයාලට සමමගිනුත් ශෝෂණය කරනවා. right සමහරක් අය රූපාන්තරණය පෙන්නනවා. රූපාන්තරණය කියලා කියන්නේ ගෙම්බා ගන්නකො. මෙයාලගේ හොඳම උදාහරණ තමයි ගෙම්බා. ගෙම්බා, මැඩියා ඒ වගේ සත්තු. සැවැන්දරා කියලා තියෙන සතෙක්. ඒ වගේ සත්තු තමයි මේ ඒ වගේ සතු තමයි මේ MPBR වලට අයිති වෙන්නේ. හරි? ගෙම්බා ගැන හිතන්නකෝ. right? ගෙම්බයි මැඩියයි කියන්නේ සතු දෙන්නේ ඈ. ගෙම්බා කියන්නේ එකෙක්, මැඩියා කියන්නේ තව එකෙක්. සතු දෙන්නේ. හරි? ගෙම්බයි මැඩියයි කී තියෙන ප්‍රධාන වෙනස්කම් තමයි
මැඩියාගේ හැම මෘදුයි. හරි මැඩියාගේ හැම මෘදුයි. කියන්නේ පොඩි තෙත් ස්වභාවයක් තියෙන මැඩියාගේ හැම. ගෙම්බගේ හැම දැන් අපෝ ගෙවල් ලස්සෙම සමහරකට හම්බෙන්නේ නේ. ගෙම්බගේ හැම ගොරෝසු. පොඩක් කටුකටු වගේ තියෙනවා. හරි අනේ ගෙම්බා. මැඩියා සිනුදුයි. පොඩි සෙවල ගතියක් තියෙන හැම මැඩියාගේ. අන්ත ගෙම්බා ටිකක් මහතයි. ගෙම්බගේ මූණ හොම්බ එහෙම ටිකක් ලොකුයි. මැඩියාගේ එහෙම නැහැ. මැඩියාගේ පොඩ්ඩක් එයාගේ හොම්බ පොඩ උල් ස්වභාවයක් වදින හොම්බේ. හරි? අනිත් එක තමයි මැඩියට පුළුවන් ගෙම්බට වඩා වැඩි දුරක් පනින්න. හරි මැඩියාගේ කකුල් දිගයි. හරි ඔන්න මැඩියාගේ ගෙම්බගේ පොඩි වෙනස්කම් කියවම මම කිව්වේ. හරි? සමහර විදිහට ගෙම්බ කියන්නේ මැඩියා කියලා නෑ. මැඩියයි ගෙම්බයි සතු දෙන්නේ. හරි? හරි. එතකොට ගෙම්බ ගැන හිතන්න ගෙම්බ හරි මැඩියා හරි right මැඩියා ගැන හිතුවොත් මෙයාලගේ ජීවිත කාලෙදී එක අවස්ථාවක් ගත කරන්නේ වතුරේ නේ ඒ කියන්නේ මැඩියා බිත්තර දාන්නේ වතුරේ හරි ඒතර බිත්තර කොහෙද තියෙන්නේ වතුරේ තියෙන්නේ ඊට පස්සේ වතුරේ ඇති වෙනවා කවුද ඉස්ගෙඩියා නේ sorry බිත්තර වලින් නේ බිත්තර පිපිරලා එළියට කවුද ඉස්ගෙඩියා කියන සතේ නේ ඉස්ගෙඩියා ඉන්නේ ජලජ පරිසරයේ. අන්න එතකොට ජලයේ ජීවත් වෙන එක අවස්ථාවක්. එයාගේ ජීවිත කාලෙදී නේ. මැඩියාගේ එක අවස්ථාවක් තමයි ඉස්ගෙඩියා. හරි. ඊට පස්සේ එයා හැඩ ගැහෙන තියෙන ජලජ පරිසරයට. හරි. එතකොට මැඩියාටත් තියෙනවා පීනන්න අර වගේ වරල් පීඩනවා. නේ වලිගයක් පීඩනවා. ඊට පස්සේ මැඩියා මේ ඉස්ගෙඩියා. right? ඉස්ගෙඩියා හුස්ම ගන්නේ ජලක්ලෝ වලින්. යට තියෙන කරමල්. හරි? එතකොට ඉස්ගෙඩියට කරමල් තියෙන්නේ. අද මාළුවෙක් වගේ තමයි තනි කරම. right? එතකොට එයා කන්නේ ඒ ජලජ පරිසරයේ තියෙන ශාක මේද්‍රේවා. ශාක භක්ෂකයි. ජලයේ ඉන්නකොට. ඉස්ගෙඩිය ටිකට ලොකු වෙලා මැඩියෙක් බවට පත් වෙනවා නේ. වලිගේ හැලිලා යනවා. ඉස්සරහෙන් කකුල් එනවා. නේද? කකුල් 4 එනවා. නේ හොම්බ වෙනස් වෙනවා නේ හැම වෙනස් වෙනවා අන්න යා අන්තිමට මැඩියෙක් බවට පත් වෙනවා මැඩියා ගොඩබිම ඉන්නේ මැඩියා ඉන්නේ ගොඩබිම් පරිසරේ ඒතර ගොඩබිම ඉන්නකොට මෙයාට කර්මල් වලින් වැඩක් නැහැ නේ කර්මල් වලින් හුස්ම ගන්න බෑනේ මෙයාගේ හැදෙනවා කියන්නේ ඉස්ගෙඩියා ජලජ පරිසරේ ඉන්නකොටම පෙනහළු ඇති වෙනවා උඩට ආවට පස්සේ පෙනහළු ගොඩබිමට ආවට පස්සේ පෙනහළු වලින් තමයි හුස්ම ගන්න අන්න ඒකයි කියන්නේ උභය ජීවීන් කියලා කියන්නේ ගොඩ බිම දෙකේම ජීවත් වෙන සත්තු. හැබැයි එහෙමයි කියලා කිඹුලා අයිති වෙන්නේ නැහැ උභය ජීවීන්. කිඹුලා අයිති වෙන්නේ උරගේන්. පැහැදිලිද? කිඹුලක් ඔය වගේම තමයි නේ. කිඹුලක් බිත්තර දානවා. මේ ජලජ පරිසරවල බිත්තර දානවා නේ. කිඹුල් පැටව වතුරේ ඉන්නවා. හැබැයි ඒවට කිඹුලා කියලා කියන්නේ උභය ජීවියෙක් නෙවෙයි. හරි? Right. Amphibia උභය ජීවි නේ. මොවුන් ජීවන චක්‍රයේ එක් අවධියක් ජලජ පරිසරයේ ජීවත් වෙන ප්‍රධාන ලක්ෂණය පුතාලා. right? ජීවන චක්‍රයේ එක් අවස්ථාවක් ජලජ පරිසරයේ ජීවත් වේ. right. ඔව් මේ තියෙන්නේ. බලන්න මේ ඉන්නේ. මේ මැඩියා. මේ ගෙම්බා. right? ටෝඩ් කියන්නේ ගෙම්බා. ෆ්‍රොග් කියන්නේ මැඩියා. බලන්න මේ දෙන්නගේ වෙනසනේ. මෙයාගේ මේ හොම්බ ටිකක් පැතලි. හරි? ඊට පස්සේ මෙයාගේ මේ පිටිපස්ස කකුල් දෙකේම ටිකක් දීගයි. මෙයාට වඩා. හරි? හැමේ කරපු අර වගේ මේ ගොරෝසු වැඩයක් නැහැ නේ මේ වගේ ගොරෝසු වැඩයක් නැහැ මෙයාගේ දිලිසෙනවා නේ මේ කියන්නේ ශ්ලේෂ්මලයක් පවතිනවා මේ මෙයාගේ එහෙම නැහැ හරි මෙයාගේ විෂ ග්‍රන්ථිත් පවතිනවා ගෙම්බගේ විෂ ග්‍රන්ථිත් පවතිනවා ඒත් මෙයාට පුළුවන් ගොඩක් දුර පනින්න මේ කකුල් දිගින්දා පුළුවන් ගොඩක් දුර පනින්න අනිත් එක තමයි මේ කකුල් බලන්නකොනේ මේ ඇඟිලි අතර තියෙනවා නිකන් පටලයක් තියෙනවා නේ ඇයි පිහිනන්න ලේසි වෙන්නේ මෙයාට
මෙයාට එහෙම නෑ. හරි. එතකොට උදාහරණ තමයි ඇම්ෆීබියාන උදාහරණ කවුද කියන්නේ උදාහරණ ටික මට කියන්න. කියන්නේ මැඩියා සලවන්දරා පණුගෙම්බා. පණුගෙම්බ කියලා එකකුත් ඉන්නවා. right? පණුගෙම්බ කියලා සතෙකුත් ඉන්නවා. මේ ඉන්නේ. sorry මෙයා. නෑ මෙයා. right? මේ ඉන්නේ පණුගෙම්බ. මෙයා පණුගෙම්බ. right? මේ පණුගෙම්බ. මේ සැලමැන්දරා. නිකන් හූනෙක් වගේ සැලමැන්දරා නේ. සැලමැන්දරා ටික හූනෙක් වගේ. ඒ උනාට හූන කියන්නේ උරගෙන්න අයිති වෙන්නේ. right? හූන උරගෙන්න අයිති වෙන්නේ. ඒක හූන උගේ ජීවීන් නෙවෙයි. හරි? හැබැයි සැලමැන්දරා ටික හූනෙක් වගේ. මේ තවත් සතෙක් කියන පුතා නිවට් කියලා. right? නිවට් කියලා ඉන්න තවත් සතෙක්. මේ කට්ටිය තමයි උබේ ජීවීන් ඉන්න උදාහරණ සත්තු ටික. හොඳට මතක තියාගන්න. ගෙම්බා, මැඩියා, සැලමැන්දරා. මේ සලමන්දරා කියලාත් කියනවානේ පණු ගෙම්බා. right. ඇම්ෆීබියාවන්ගේ ලක්ෂණ ටික ලියා ගන්නකො. ඇම්ෆීබියාවන්ගේ ලක්ෂණ තරලකුණ දාලා යන රූපාන්තරණය පෙන්වයි. රූපාන්තරණය පෙන්වයි. රූපාන්තර. පළ 7 වසරේ ඉගෙන ගන්න නේ රූපාන්තරණය කියලා කියන්නේ මොනවද? එයාලගේ ජීවිත කාලයේදී එයාලගේ බාහිර රූපයෙන් නේ බාහිර රූපයෙන් එකිනෙකට වෙනස් අවදීන් ගත කරනවා. right? එකිනෙකට වෙනස් අවදීන් ගත කිරීම තමයි රූපාන්තරණය. රූපාන්තරණය පෙන්වන ඇම්ෆීබියාගේ ලක්ෂණ රූපාන්තරණය පෙන්වන. ඊළඟ ලක්ෂණ කොරපොතු රහිත සමක් ඇත. කොරපොතු රහිත කොරපොතු නෑ මෙයාලගේ. right? කොරපොතු රහිත සමක් ඇත. ඊළඟ ලක්ෂණය සමතුනීය. 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 තෙත් ස්වභාවයක් ඇත. ඒකටම සමතුනීය තෙත් ස්වභාවයක් ඇත. ඊළඟ කරුණ බොහෝ ඇම්ෆීබියාවන්ට සංචරණය සඳහා පාද බොහෝ ඇම්ෆීබියාවන්ට සංචරණය සඳහා පාද වරහන් ඇතුලේ ගාත්‍රා බොහෝ ඇම්ෆීබියාවන්ට සංචරණය සඳහා පාද වරහන් ඇතුලේ ගාත්‍රා පිහිටයි. ගාත්‍රා පිහිටයි. සර් පළවෙනි කරුණ මොකක්ද? පළවෙනි එක තමයි රූපාන්තරණය පෙන්වයි. රූපාන්තරණය පෙන්වයි. කොරපොතු රහිත සමක් ඇත. ඊළඟ එක තමයි සමතුනීය තෙත් ස්වභාවයක් ඇත. පොත එතරම් ලියා ගන්න තව කරුණක් සමතුනීය තෙත් ස්වභාවයක් ඇත කියන තැනම සමතුල ග්‍රන්ථි පිහිටයි. සමතුල ග්‍රන්ථි පිහිටයි. ග්‍රන්ථි ඒකේ තෙත් ස්වභාවය ඇති කරන්න ඒ නිකුත් කරන ශ්‍රාවය ඒ ග්‍රන්ථි වලින් තමයි නිකුත් වෙන්නේ. සමතුල ග්‍රන්ථි ඇත. සමහරව තියෙන විෂ ග්‍රන්ථි. සමතුල ග්‍රන්ථි ඇත.
right ඊළඟට ලියා ගන්න ශෝෂණය සඳහා පෙනහැලි තෙත සම හෝ මුඛය ශෝෂණය සඳහා පෙනහැලි තෙත සම හෝ මුඛය භාවිතා කරයි. right ශෝෂණය සඳහා පෙනහැලි තෙත සම හෝ මුඛය ඔය තුනෙන්ම මේගොල්ලන්ට පුළුවන් ශෝෂණය කරන්න නේ අපිට වගේ අපිට පෙනහැලා තියෙන්න බෑ නේ ගෙම්බොන්න එහෙම නෑ ගෙම්බොන්න සම මගනුත් පුළුවන් පෙනහැලි මගනුත් පුළුවන් මුඛය මගනුත් පුළුවන් ශෝෂණය කරන්න right okay හරි එහෙමනම් පුතාලා ඔන්න අද පාඩම ටිකක් අපි ටික වැඩිපුර කරා නේ right ඇලිඩා ගැන ඉගෙන ගත්තා මොලස්කා ගැන ඉගෙන ගත්තා ආර්ට්‍රෝපෝඩා ගැන ඉගෙන ගත්තා ඊට පස්සේ කවුද මත්ස්‍යයන් ගැන ඉගෙන ගත්තා ඊට පස්සේ මේගොල්ලෝ නේ ඇම්ෆීබියාවන් ගැන ඉගෙන ගත්තා right ඔය ටික ඔක්කොම පාඩම් කරන්න ඕන ඊළඟ සතියේ එහෙමනම් මම එහෙමනම් 7 වසරේ පේපර් එකක් කරමු අපි 7 වසරේ නේ දැන් තුන්වෙනි වාර පරීක්ෂණයට අදාළ එකක් තියෙන්නේ නේ. ඒකට ඒ ටික ටාගට් කරලා පේපර් එකක් කරමු. ඒතර ඔයාලට විභාගයට සෝදානම් වීමට තමයි මම මේක කරන්නේ. හරි? හරි. පුතාලා ඔයාලගේ මේ පන්ති ගාස්තු ගොඩක් අය තාම ගෙවලා නැහැ. ඒක පොඩ්ඩක් බලන්න දෙසැම්බර් ජනවාරි 2 ගෲප් එකේ තියෙන මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන account number එක. right? අතන මම ගෲප් එකට දාලා තියෙනවා. ඒ පොඩ්ඩක් බලලා ගෙවලා මට මේ WhatsApp එකක් දාන්න ස්ලිප් එක. හරි වෙන මොනවාරි ගැටලු තියෙනවද? ගැටලු තියෙනවද මොනවද? පැහැදිලි නේ? තේරෙනව නේද? තේරෙන්නේ නැත්නම් නැහැ කියන්නේ. right? පාඩමේ මොනවද දෙයක් තේරෙන්නේ නැත්නම් සර් මට මේක තේරෙන්නේ නැහැ කියලා මගෙන් අහන්න. හරි? හරි. එහෙනම් මම අද පන්ති නවත්තනවා. හැමෝටම සුබ රාත්‍රියක්. අයුබෝවන්. everyone sir Good night. good night sir